හරි පුතා සමා වෙන්න ඕනේ විදුලි බිඳ වැටීමක් නිසා සිදුවෙච්ච දෝෂයට. හරි අපි දැන් ගැටලුවක් නැහැ කියලා මම විශ්වාස කරනවා. හරි අපි කතා කර කර හිටිය පුතේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා වර්ඩ් ක්ලාසස් 8ක් ගැන. වර්ඩ් ක්ලාසස් 8ක් තියෙනවා. හරියට කලින් රෙකෝඩින් එකේ පොඩි ගැටලුවක් එන්න පුළුවන්. අද රෙකෝඩින් එක කොටස් දෙකකට හෝ එහෙම පොඩි ගැටලුවක් එන්න පුළුවන් අපිට ක්ලාස් එක කට් වෙච්ච හින්දා සම්පූර්ණයෙන්. හරි අපි බලමු පොඩ්ඩක් රෙකෝඩින් එක බලන කෙනෙක් ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්නම් පුතේ අපි. හරි. අපි කතා කරලා හිටියේ පුතේ වර්ඩ් ක්ලාසස් 8ක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. එකක් තමයි නාමපද, ඊළඟ තමයි නාම විශේෂණ. නාමපද සහ නාම විශේෂණ. ඊළඟට ක්‍රියාපද සහ ක්‍රියා විශේෂණ. ක්‍රියාපද සහ ක්‍රියා විශේෂණ. ඒ වගේම ඊළඟට තියෙනවා නිපාත පද. ඊළඟට තියෙනවා නිපාත පද. ඊළඟට තියෙනවා සර්වනාම පද. ඊළඟට තියෙනවා සර්වනාම පද. ඊළඟට අපි කිව්වා සම්බන්ධ වාචී පද. සම්බන්ධ වාචී පද. ඊළඟට විස්මයාර්ථය හංගවන පද. විස්මයාර්ථය හංගවන පද. මෙන්න මේ පද ගැන තමයි අපි කතා කර කර හිටියේ. මෙන්න මේ පද ගැන තමයි කතා කර කර හිටියේ පුතේ. අපේ ලෙසන් එක ගැන අපේ ලෙසන් එක තමයි ලෙසන් එකේ අද අපි කතා කරන්නේ මෙන්න මේ පද වර්ග 8 ගැන. නාම පද nouns, නාම විශේෂණ adjectives, ක්‍රියාපද verbs, ක්‍රියා විශේෂණ adverbs, සර්වනාම pronouns, නිපාත prepositions, සම්බන්ධ වාචී පද conjunctions, විස්මයාර්ථය හංගවන පද interjection. මෙන්න මේ 8 ගැන තමයි අපි කතා කරගෙන හිටියේ ක්ලාස් එකේ. ක්ලාස් එක කට් වෙන්න කලින්. ඕකේ පුතා. ඊළඟට අපි මෙන්න මේ ස්ටෝරි එක ගැන කතා කරගෙන හිටියා. ස්ටෝරි එක ගැන කතා කරගෙන හිටියා. අපි කිව්වා there is a family in London. ලන්ඩන් වල පවුලක් ඉන්නවා. whose surname is Grammar. යාළගේ වාසගම තමයි පවුලේ නම තමයි Grammar. there is a couple පවුලක් ඉන්න couple එකක් ඉන්නවා. Mr. Noun and Mrs. Verb. නාමපද සහ ක්‍රියාපද කියලා couple එකක් ඉන්නවා. මේ couple එකට ඉන්නවා දරුවෝ තුන්දෙනෙක්. එක්කෙනෙක් පුතා තමයි pronouns. පුතා තමයි pronouns. දුව තමයි සර්වනාම. දුව තමයි ඕකේ දුව තමයි සර්වනාම. දුවලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් sorry පුතේ අපි කියනවා නාමපද තාත්තා, ක්‍රියාපද අම්මා, පුතෙක් ඉන්නවා සර්වනාම. පුතෙක් ඉන්නවා සර්වනාම. දුවලා දෙන්නෙක් ඉන්නවා නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ සහ නාම විශේෂණ. ඕකේ හරි. ඊළඟට අපි කිව්වා මේ නාම විශේෂණ ආදරය කරන්නේ නාමපද වලට. ඒ කියන්නේ දුව එක දුවෙක් ආදරය කරන්නේ තාත්තට. අනිත් දුව ආදරය කරන්නේ අම්මට කියලා අපි කතා කර කර හිටියේ. ඕකේ. ඊළඟට පවුලේ ඉන්නව සර්වන්ට්ස්ලා දෙන්නෙක්. එක්කෙනෙක් තමයි pronouns, එක්කෙනෙක් තමයි prepositions, එක්කෙනෙක් තමයි prepositions, අනිත් එක්කෙනා තමයි conjunctions. සම්බන්ධ වාචී පද සහ නිපාත පද පවුලේ සමාජිකයෝ දෙන්නෙක්. පවුලේ සර්වන්ට්ලා දෙන්නෙක්. ඕකේ ඊළඟට අපි බලමු මෙතනින් තමයි අපේ ක්ලාස් එක කට් වුණේ පුතේ පළවෙනි අපේ දේශනාවේදී. The proposition is the chief servant. Propositions කියන නිපාත පද තමයිලු පවුලේ ඉන්න ප්‍රධාන servant. He is the official servant of his master. master කියනවා එතන පවුලේ නිවසේ ප්‍රධානියා. ඒ කියන්නේ තාත්තගේ ප්‍රධාන සේවකයා තමයි නිපාත පද. තාත්තා කවුද? නාමපද. නාමපද වල ප්‍රධාන servant තමයි කවුද? Propositions. Conjunction is the family servant. Conjunctions කියන්නේ පවුලේ සේවය කරන කෙනා. සේවකයා. and
conjunction is the family servant and look after කියන පුතේ රැක බලා ගන්න, look after every members of the family. පවුලේ හැමෝම බලා ගන්න conjunctions. Every members of the family, okay? The interjection joins විශ්මයාර්ථය හංගවන පද joins with the joins family in the times of joy and sorrow. joy කියනවා සතුට, sorrow කියනවා දුක. තර මේ interjection සම්බන්ධ වෙනවලු පවුලත් එක්ක දුක සහ සතුට තියෙන වෙලාවට. නම් මොකද්ද මේ grammar පවුල? grammar පවුල මෙන්න මේ 8 දෙනාගෙන තමයි අපි මේ කතා කරේ. අපි කිව්වා word classes 8ක් තියෙනවා. මේ 8 දෙනාගෙන තමයි අපි කතා කරේ. මේ grammar පවුලේ මෙන්න මේ 8 දෙනාම අවශ්‍ය වෙනවා පුතේ අපිට කතා කරන්න සහ ලියද්දි. If you want to speak English or write English, you have to know about all the word classes, because while speaking or while writing, you have to use those words. Therefore, you want to get clear idea about those words. මෙන්න ඔයා කතා කරද්දී හෝ ලියද්දී පුතේ ඉංග්‍රීසි මෙන්න මේ වචන ගැන සම්පූර්ණ අවබෝධයක් තිබිය යුතුයි. සම්පූර්ණ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් අපි කිව්වා නාම පද කවුද? ඉංග්‍රීසි කියන්නේ පවුලක් නම් පුතේ. මෙයා තමයි තාත්තා. එතකොට කවුද අම්මා? අම්මා තමයි ක්‍රියාපද. පුතේ ක්‍රියාපද. එතකොට නාම පද වලට උදව් කරන කෙනා තමයි මෙන්න දුවෙක් ඉන්නවා අපි කිව්වා adverbs. නාම පද වලට තාත්තට උදව් කරන තාත්තට ආදරේ දුවෙක් ඉන්නවා adverbs. ඊට පස්සේ අම්මා කවුද? ක්‍රියාපද. අම්මට ආදරේ කරන දුවෙක් ඉන්නවා කවුද? adverbs කියලා. තාත්තට ආදරේ කරනවා adjectives කියන දුව, අම්මට ආදරේ කරනවා adverbs කියන දුව. prepositions තමයි පුතේ පවුලේ ඉන්න කොල්ලා. කොල්ලා ටිකක් දඟයි. ඒක නිසා අපි මෙයා ගැන විශේෂයෙන් අපි ඊළඟ දවසේ ඉගෙන ගන්නවා. අද අපි ඉගෙන ගන්න යනවා පුතේ නිපාත පද ගැන. prepositions. මෙයා තමයි පවුලේ servant, family servant. මෙයා ගොඩාක් වැදගත්. ඊළඟට අද අපි කතා කරන්නේ පුතේ මෙන්න මෙයා ගැන නිපාත පද ගැන. ඒ වගේම conjunctions කියන පුතේ සම්බන්ධ වාචී පද. එතකොට මෙයා servant කෙනෙක් පවුලේ දෙවෙනි servant. introduction කියන විශ්මයාර්ථය හංගවන පද මෙයා පවුල දුක සහ සතුටින් ඉන්න වෙලාවට තමයි මෙන්න මෙයා සම්බන්ධ වෙන්නේ. ඕකේ? හරි. දැන් පුතාලා දන්නවා මොනවද මේ පද වර්ග ඉංග්‍රීසි භාෂාවේ පද වර්ග කීයක් තියෙනවද? පද වර්ග 8ක් තියෙනවා. මොනවද මේ පද වර්ග 8 කියලා දන්නවා. nouns, adjectives, verbs, adverbs, pronouns, prepositions, conjunctions and interjection. Okay. now අපි බලමු පුතේ අපි අපේ ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා අපි කතා කරා මේ ස්ටෝරි එක ගැන. මම තියනවා පුතේ නාම පද nouns. පොඩි මම චූටි ඉතාමත්ම සරල පැහැදිලි කිරීමක් කරන්න පුතේ මේවා ගැන මම ලොකු පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ග්‍රැමර් පාඩම් වලදී තමයි අපි ලොකු පැහැදිලි කිරීමක් කරන්නේ. මොකද පොඩි අයිඩියා එකක් දෙන්නම්. නාම පදයක් කියලා කියන පුතේ අපි යම්කිසි දෙයක් හෝ පුද්ගලයෙක් හෝ තැනක් හඟවන්න ගන්න පදයකට තමයි අපි නාම පද කියලා කියන්නේ. එතකොට nouns වලදී පුතේ වා ඩික්ෂනරි මෙයා නාම පද සර්ච් කරලා දිවා මොන හරි වචනයක් හම්බුනොත් ඩික්ෂනරි එයා තියෙන්නේ එයාගේ වරහන් ඇතුලේ තියෙනවා නම් n කියලා එයා නාම පදයක්. වරහන් ඇතුලේ තියෙනවා නම් එයා නාම පදයක්. n කියලා තියෙන්න ඕනේ. ඒතර නාම පද ඩික්ෂනරියේ පුතේ පෙන්නන්නේ n කියලා. ඕකේ. ඔයාලගේ ගොඩක් වෙලාවට ඔන්ලයින් යන්න ගොඩක් ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් අර අයන්න කියන සිංහල ඩික්ෂනරි එක දාගන්න ගොඩක්ම ප්‍රයෝජනවත්. ඒතකොට ඔයා මොන හරි වචනයක් සර්ච් කරොත් ඒකේ n කියලා පෙන්නනවා නම් ඒ කියන්නේ ඔයා වචනේ සර්ච් කරපු වචනය නාම පදයක්. අපි කියනවා book, pen, school, city, principal, university, cat, dog. මොන හරි දෙයක් හෝ තැනක් හෝ පුද්ගලයෙක් හඟවන්න ගන්න පදයක් තමයි පුතේ අපි කියනවා නාම පද කියලා. වෙන පුතාලා පොඩි කාලේ ඉඳන් දන්නවා. හරි. adjectives කියලා පුතේ adjectives කියනවා නාම පද සරසන්න ගන්න පද. adjectives කියන්නේ මොකද්ද? තාත්තා නම් නාම පද කියලා කියන්නේ adjectives කියනවා තාත්තට ආදරය කරන දුව. okay? නම් adjectives පුතේ ඩික්ෂනරියේම යම් කිසි වචනයක් හොයද්දී මෙන්න මේ විදිහට තියෙනවා නම් මෙන්න මෙහෙම කෙටියෙන් තියෙනවා නම් පුතේ මුල් අකුරු තුන ඔයාලට මේක මේ විදිහට දැක්කොත් පුතේ ඒක නාම විශේෂණයක් adjective එකක්. okay? හරි. එතකොට good, innocent, white,
big, tall, beautiful, sad, happy, lazy. lazy කියනවා කම්මලී කියන නේද? මෙන්න මේ වගේ පද මෙයාලා පුතේ නාම විශේෂණ. ඒ කියන්නේ මේව භාවිතා කරනවා නාමයක් ඉදිරියේ නාමයක් මොඩිෆයි කරන්න. නාම පදයක් මොඩිෆයි කරන්න භාවිතා කරනවා නැත්නම් නාම පදයක් නොමැතිවත් මේව තනියෙන් භාවිතා කරන්නත් පුළුවන්. නාම පදයක් නොමැතිවත් තනියෙන් භාවිතා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට නාම පදේ මොඩිෆයි කරන්න තමයි පුතේ නාම විශේෂණයක් භාවිතා කරන්නේ. ඒ කියන්නේ good කියනවා හොඳ, boy කියනවා ළමයා නාම පදයක්, good boy කියනවා හොඳ ළමයා. innocent කියනවා අහිංසක, girl කියනවා ගෑනු ළමයා. අපි කියනවා innocent girl කියොත් අහිංසක ගෑනු ළමයි. අන්න ඒ වගේ පුතේ අපි adjectives භාවිතා කරනවා නාම පදයක් විස්තර කරන්න, නාම පදයක් ඩෙකරේට් කරන්න. එතකොට ඔයාලා මොන හරි පදයක් සර්ච් කරනවා නම් ඒක මෙන්න මේ විදියට පෙන්වනවා නම් adjectives වල අකුරු මුල් අකුරු තුන පෙන්වනවා නම් පුතේ dot එකකින් ඒක අනිවාර්යයෙන්ම adjective එකක් කියලා මතක තියාගන්න. එතකොට dictionary වචන සර්ච් කරාට වචනේ භාවිතය හොයාගන්න මෙන්න මේ විදිහට මේ පද වර්ග දැනගෙන තියෙන්න ඕනේ. හරි verbs. verbs කියනවා පුතේ ක්‍රියාපද වලට. එතකොට ක්‍රියාපදයක් ඔයා dictionary සර්ච් කරද්දී අනිවාර්යයෙන්ම v කියලා වරහන් ඇතුලේ වැටලා තියෙනවා. ඔයා මොන හරි වචනයක් සර්ච් කරද්දී ඒක ක්‍රියාපදයක්ද නැද්ද නාම පදයක්ද ඇඩ්වර්බ් එකක්ද කියලා හොයාගන්නේ මෙන්න මේ සිම්බල් එකකින්. අපි ගොත් යම් කිසි ක්‍රියාවක් හඟවන්න ගන්න පදයක් තමයි ක්‍රියාපද කියලා කියන්නේ. ගහනවා, කනවා, බොනවා, උගන්වනවා යම් කිසි කරන දෙයක්. ක්‍රියාවක් හඟවන්න ගන්න පදේ තමයි අපි පුතේ ක්‍රියාපද කියලා කියන්නේ. eat, cut, put, hit, go, love, catch. මෙන්න මේ වගේ පද අපි ඩික්ෂනරිය සර්ච් කරද්දී නම් v අකුරෙන් පෙන්නනවා කියන්නේ පුතේ ක්‍රියාපදයක් කියන එක. ක්‍රියාපදයක් කියන එක verb එකක්. එහෙනම් ක්‍රියාපද සරසන්න එන කෙනා තමයි පුතේ ක්‍රියාපද වලට සරසන්න එන කෙනා අපි කියන adverbs. verb වලට add කරනවා. verbs වලට add කරනවා adverbs. adverbs කියනවා පුතේ adv. මේකේ මුල් අකුරු තුන කෙටි කරලා යම් කිසි වචනයක් වාසිය සොයද්දි ඩික්ෂනරිය මෙන්න මේ විදිහට පින්නොත් ඔයා දැනගන්න ඕනේ මේක adverbs එකක් කියලා. adverbs කියලා කියන්නේ මොනවද? ක්‍රියා පද සරසන්න එන කෙනා. අම්මට ආදරේ දුව තමයි මේ ඉන්නේ. අම්මට ආදරේ දුව තමයි මේ ඉන්නේ. adverbs එකක්. අපි කියනවා well හොඳින්, never කවදාවත් නැහැ, nice, safely, untimely, seriously, beautifully. ඔයගේ පද මෙන්න මේ වගේ පද භාවිතා කරන පුතේ අපි ක්‍රියාපදයක් විස්තර කරන්න. ක්‍රියාපදයක් විස්තර කරන්න. ඒතර ක්‍රියාපද අපි කිව්වොත් ඇය නටනවා ලස්සනට. dance beautifully, dance well හොඳින් නටනවා. ක්‍රියාපදයක් විස්තර කරන්න තමයි පුතේ මෙන්න මේ ක්‍රියා විශේෂණ භාවිතා කරන්නේ. ඕකේ? මේ ක්‍රියා විශේෂණ පුතේ ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ක්‍රියාපදයක් පිටිපස්සට. ගොඩාක් වෙලාවට ක්‍රියා විශේෂණ භාවිතා කරනවා ක්‍රියාපදයක් පසුපසට. නමුත් සමහර වෙලාවට ඊටම සුළු වශයෙන් තියෙනවා ක්‍රියාපදයේ ඉදිරියට භාවිතා කරන ක්‍රියා විශේෂණත්. ඕකේ? නම් ADV කියලා තිබ්බොත් ඔයා දන්නවා පුතේ මේ වගේ වචනයක් හොයද්දී මේක ක්‍රියා විශේෂණයක් කියලා. ඕකේ. එතන බලන්නකෝ මුලින් තියෙනවා නාමපද. නාමපද තමයි නාමපද වලට සපෝට් කරනවා කවුද පුතේ? නාම විශේෂණ. ඊළඟට ඉන්නවා ක්‍රියාපද. ක්‍රියාපද වලට සපෝට් කරන කෙනෙක් ඉන්නවා පුතේ ක්‍රියා විශේෂණ. කොහොමද මේවා භාවිතා කරන්නේ? අපි කිව්වොත් මේ විදියට ගත්තොත් අපි පොඩි එක්සැම්පල් එකකට යමුකෝ. Beautiful girls dance beautiful girls
dance beautifully. බලන්න පුතේ beautiful girls මෙතන කියනවා නාම පදයේ තමයි beautiful. නාම පදයේ sorry නාම විශේෂණය තමයි beautiful. නාම පදේ මොකක්ද? girls. නාම පදේ මොකක්ද? girls. ගෑනු ළමයි. අපි කියනවා ගෑනු ළමයි. ගෑනු ළමයි ලස්සන ගෑනු ළමයි. beautiful girls dance beautifully. එතකොට මෙතන මේ කොහොමද නටන්නේ? ලස්සනට. ලස්සනට. මෙතන පුතේ නාම පදය තමයි මෙයා. කවුද නාම පදය තමයි මෙයා. මේ ඉන්නේ නාම පදය. මෙයා තමයි තාත්තා. මෙයා තමයි තාත්තා. එතකොට මෙයා නාම පදේ. ඊළඟට එයාව සරසන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නාම විශේෂණයක්. එහෙනම් beautiful girls කියනවා ලස්සන ගෑනු ළමයි. dance කියනවා නටනවා. මෙයා තමයි අම්මා. මෙයා තමයි අම්මා. කොහොමද නටන්නේ? ලස්සනට. එතකොට මේක නාම විශේෂණය. මෙයා නාම විශේෂණය. මෙයා ක්‍රියා විශේෂණය. මෙයා නාම විශේෂණය. මෙයා ක්‍රියා විශේෂණය. beautiful girls dance beautifully. okay. එතකොට මෙයා මොකද beautiful කියනවා පුතේ නාම විශේෂණ beautifully කියලා කියනවා beautiful කියලා කියනවා පුතේ ක්‍රියා විශේෂණයක්. මෙයා මොකක්ද? මෙයා නාම පදේ ඩෙකොරේට් කරන්න ගන්නවා නාම විශේෂණය. ක්‍රියාපදේ ඩෙකොරේට් කරන්න ගන්නවා පුතේ ක්‍රියා විශේෂණය. ඔන්න ඔය විදිහට තමයි පුතේ නාම විශේෂණ ක්‍රියා විශේෂණ භාවිතා කරන්නේ. ඕකේ. පොඩි අයිඩියා එකක් දුන්නේ සම්බන්ධයෙන් මම ඒ සම්බන්ධයෙන් ලොකුවට උගන්වන්න යන්නේ නැහැ පුතාලව. හරි. conjunctions කියන පුතේ COMN කියලා දැක්කොත් dot කියලා තිබුණොත් පුතාලා දන්නවා මේක conjunctions එකක් කියලා. conjunction කියන පුතේ වාක්‍ය දෙකක් එකිනෙකට සම්බන්ධ කරන ගන්න පදයක්. හරියට නිකන් මෙයා conjunction කියන පුතේ හන්දියක් වගේ. මේ පැත්තෙන් එන පාරයි මේ පැත්තෙන් එන පාරයි එකිනෙකට සම්බන්ධ කරනවා. නිකන් ගම් එකක් වගේ අලවනවා. පාරවල් දෙකක් එකිනෙකට සම්බන්ධ කරනවා. වාක්‍යයන් දෙකක් එකිනෙකට සම්බන්ධ කරනවා. conjunctions. because, therefore, if, for, but, and, or, not only but also, until, meanwhile, therefore මෙන්න මේ වගේ පද තියෙනවා පුතේ වාක්‍ය සම්බන්ධ කරද්දී භාවිතා කරනවා. පුතාට ඉදිරියට මේ ටියුට් එකක් හම්බ වෙනවා. ඒතකොට ඒ වගේ එක බලන්න පුළුවන්. ස්පෝකන් වලට අදාළ ටියුට් එකේ තමයි මේ conjunctions ගැන තියෙන්නේ. ඕකේ. ඊළඟට තියෙනවා පුතේ අපි කිව්වා විස්මයාර්ථය හංගවන්න පද. විස්මයක් කවන්න ගන්න පුළුවන් මේ. hi, hello, oh, hey, what a pretty, listen, superb, great, excellent. ඔය වගේ පද තියෙනවනේ. මේව තමයි පුතේ විස්මයාර්ථය. විස්මයක් හංගවන්න ගන්න පද. okay. විස්මයක් හංගවන්න ගන්න පද. wow, excellent, hey, hello, ooh, what a pity, look here, look at this, well done, listen. මේ වගේ පද විස්මයාර්ථය. superb, excellent. අපි කියන පට්ට කියලා කියනවනේ නේද? flabbergasted, superb, nice, wow, ooh. මෙන්න මේ වගේ තමයි විස්මයක් හංගවන පද. introduction. උදාහරණයක් 8 වෙනි පද වර්ගයේ. okay. message එකක් දාලා තිනවා pronouns ඇතෑරුණා නේද කියලා. okay. දැන් පුතේ අද ඔයා කතා කරන්න යන පාඩම තමයි pronouns. pronouns ගැන අපි ඊළඟ දවසේ කතා කරනවා. අද කතා කරනවා පුතේ prepositions ගැන. අද කතා කරන්නේ prepositions ගැන. prepositions කරන්න කලින් adjectives and adverbs ගැන. නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ පුතේ ලයිස්තුවක් තියෙනවා. මෙන්න මේ ලයිස්තුව ගැන මම අද උගන්වන්න යන්නේ නැහැ. මේක අපි සාමාන්‍ය අපි ග්‍රැමර් ක්ලාසස් වලදී උගන්වන එකක් මේක. මේක ලිස්ට් එක මම පුතාට දාලා තියන්නම් group එකට. ලිස්ට් එක මම දාන්න කියලා දෙන්නම් group එකට. එතකොට මේකේ තියෙන නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ. නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ මෙතන තියෙනවා. එතන මේවා ස්පෝකන් වලදී සහ ග්‍රැමර් වලදී භාවිතා කරන්න පුළුවන්. okay.
අපි කිව්වොත් දැන් bad badly, fast fast, good well. මේ බලන්න past past දෙකම සමානයි. good well දෙකම අසමානයි. happy happily, happy කියන එක චුට්ටක් වෙනස් වෙලා ly එකතු වෙලා. hard hard. ඒතර පොඩක් සමාන සහ අසමානකම් තියෙනවා. පොඩ්ඩක් මේක ස්ටඩි කරලා පොතාලා ඉගෙන ගන්න වෙනවා. මම මේකේ මේක ගෲප් එකට ඇඩ් කරන සෙන්ඩ් කරනම් මේකේ සිංහල තේරුණුත් එක්කම ගෲප් එකට එවන්නම්. පුතාලා නෝට්බුක් එකට ගන්න පුතාලගේ මේ ටියුට් එක මේකේ තියෙන මේ ටේබල් එක ගන්න. ඕකේ. එහෙනම් අපි අද අපේ පාඩමට යනවා පුතේ. අද අපේ පාඩම තමයි prepositions. අද අපේ පාඩම තමයි නිපාත. එතකොට අද අපි ඉගෙන ගන්න යන්නේ නිපාත. ඕකේ. මේක පාඩම් කළ යුතුමද කියලා අහලා තිනව නෑ. මේක පාඩම් කළ යුතුම නැහැ. අවශ්‍යයි පාඩම් කරගන්න පුළුවන්. අර අපි කලින් ටියුට් පහක් දුන්නේ පුතේ ඔයාලට. ලියාපදින් නාම ටියුට් පහක් හම්බෙනෝනේ. අන්න ඒ ටියුට්ස් පහ තමයි පුතේ පාඩම් කළ යුතුම. ඒ ටියුට්ස් පහම පාඩම් දෙන්න ඕනේ ඔයාලා. ඒ ටියුට්ස් පහ පාඩම් දුන්නොත් තමයි ස්පෝකන් වලට අවශ්‍ය ටියුට් එක පුතාලට හම්බෙන්නේ. හරි. අද පාඩම තමයි පුතේ prepositions. නිපාත. නිපාත කියලා කියන්නේ මොනවද බලමු පොඩ්ඩක්. බලන්නකො මෙතන මේ මීයක් ඉන්නවා. මීයේ ඉන්න තැන් ටික බලන්නකො. behind මේ මීය ඉන්නේ මෙතන පිටිපස්සෙන්. අපි කියනවා පිටිපස්ස, පසුපස, මේ මීය ඉන්නේ කොතනද මේ යට. අපි යට කියන එතකොට මීයා ඉන්නවා මේස යට. යට කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කොහොමද? මීයා ඉන්නවා පූස මේ ටේබල් එක උඩ. උඩ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? මීයා ඉන්නවා කම්පියුටර් එක පැත්තෙන්. කම්පියුටර් එක අසල කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? මීයා ඉන්නවා කම්පියුටර් එක ඉස්සරහා. එතකොට ඉස්සරහා කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කොහොමද? මීයා ඉන්නවා කම්පියුටර් එක පැත්තෙන්. පැත්තෙන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? අපි ගෙදර ඉන්නවා. ගෙදර ඉන්නවා කියලා කියද්දි ගෙදරදී අපි තැනකදී අපි භාවිතා කරන්නේ මොන වගේ නිපාත පදයක්ද? පාසලේ ඉන්නකොට, වර්ක් ප්ලේස් එකේ ඉන්නකොට මොන වගේ නිපාතේ පදයක්ද භාවිතා කරන්න කියලා තමයි තැන ප්ලේස් එක ගැන හංගවන්නේ. යම්කිසි අපේ ලොකේෂන් එක ගැන හංගවන්න තමයි ගොඩක් වෙලාවට මේ නිපාතයක් ගන්න. අපි තැනක් ලොකේෂන් එකක් ගැන කතා කරද්දී ගොඩාක් වෙලාවට අපි උඩද යටද ළඟද අස්සෙද පැත්තද ඉස්සරහද කියලා භාවිතා කරනවා. අන්න ඒව තමයි පුතේ අපි නිපාත පද කියලා කියන්නේ. එතකොට මේ නිපාත පද වලින් මොකද කරන්නේ? ඔයාගේ ලොකේෂන් එක ඔයා ඉන්න තැන මේ මීයා ඉන්න තැන හරියටම අපිට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. අන්න නිපාත පද ඉගෙන ගැනීම ඉංග්‍රීසියේදී ඉතාමත්ම වැදගත්. If you don't have clarified idea about using pronouns or prepositions, you can't express your idea correctly because you don't know how to describe the place where you are. You have to get a clear idea to describe. Without pronouns, without prepositions, you can't explain well. නේද? මේක වාගේ pronouns නැතු නිපාත පද නැතුව අර මේක වාගේ place එක ගැන හරියටම describe කරන්න බෑ. place එකක් විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා. නම් අද අපි ඉගෙන ගන්න යන්නේ පුතේ මෙන්න මේ නිපාත පද සම්බන්ධයෙන්. අපි මෙච්චරලා මේ පාඩමට අපි අවතීර්ණයක් ප්‍රවිෂ්ටයක් තමයි අපි ගත්තේ. ඉංග්‍රීසි භාෂාවේ පද වර්ග 8ක් තියෙනවා. මේ පද වර්ග 8 වලින් එකක් තමයි නිපාත පද කියලා කියන්නේ. ඒතකොට සර්වනාම පද අපි ඊළඟ දවසේ කතා කරනවා. නිපාත පද භාවිතා කරන්නේ කොහොමද කියලා තමයි අද අපි යන්නේ. ඕකේ. පුතාලේ ටියුට් එක ගන්න, නිපාත පද ටියුට් එක ගන්න හැමෝම මේ පාඩම පොඩ්ඩක් බෝරින් වෙන්න පුළුවන් ඉතින්. මොකද මේ පාඩම කියලා දෙන්න තමයි තියෙන්නේ, ඔලුවට දාන්න තමයි තියෙන්නේ. මොකුත් හදන්න නැහැ. ටියුට් එක බලාගෙන අයිඩියා එකක් ගන්න. හොඳ අයිඩියා එකක් ඔලුවට දාගන්න try කරන්න. මොකද මෙතන ඉතාමත්ම වැදගත් ටියුට් එකක් ඔයාලට දීලා තිනවා. ඉතාමත්ම පැහැදිලි අවබෝධයක්, පැහැදිලි ඉතාමත්ම ගැඹුරින් අපි කතා කරනවා මේ නිපාත පද භාවිතා කරන විදිය. ඕකේ. පළවෙනි නිපාත පදේ අපි භාවිතා කරනවා පුතේ in. පළවෙනි නිපාතය භාවිතා කරනවා අපි in. in කියන්නේ පුතේ in භාවිතා කරනවා යම්කිසි දෙයක් තුල කියන අදහස. තුල යම්කිසි දෙයක් ඇතුලේ කියන අදහස. ඒ වගේම පුතේ ඔයා කොහේ හරි යම්කිසි වට වෙලා ඉන්න ස්ථානයක්, යම්කිසි වට වෙලා ඉන්න ස්ථානයක ඔයා ඉන්නව නම් ඔයා in භාවිතා කරන්න ඕනේ. ප්‍රධාන නගරයක් ඉදිරියේ ඔයා in භාවිතා කරනවා. මාසයක් ඉදිරියේ in භාවිතා කරනවා. වර්ෂයක් ඉදිරියේදී in භාවිතා කරනවා. බලමු පුතේ ඔන්න. අපි කියනවා
මාසයක් ඉදිරියේදී in භාවිතා කරනවා in December. දෙසැම්බර් වලදී in December දෙසැම්බරේදී 2017 දී in 2017 in 2019 නම් 2017 දී කියලා භාවිතා කරන්න පුතේ in 2017. ඕකේ හොඳට මේ පාඩම උඩට දාගන්න. අර පුතාලගේ වැරදි ගොඩක් තිබ්බනේ මේ නිපාත පදවලදී. මං කිව්වනේ නිපාත පද ගන්නනවා කියලා. ඒ නිසා අදින් පස්සේ වරදින්න බෑ. homework වලදී මේ නිපාත පද in at on for on behalf of ඒවා දාද්දි පොඩි ගැටලුවක් තිබුණා ඔයාලට. අදින් පස්සේ ඒක වරද්දා ගන්න බෑ. in Colombo මම කිව්ව පුතේ මේ නගරයක ඉන්නවනම් නගරයක ඉන්නවනම් ඔයා භාවිතා කරන්න ඕනේ in කියලා. in Colombo. හැබැයි පුතේ ඔයා පොඩි කුඩා ගමක හෝ කුඩා ප්‍රදේශයක ඉන්නවනම් ඔයා in නෙමෙයි භාවිතා කරන්න ඕනේ at. ඕකේ? ඔයා නගරයක ඉන්නවනම් අපි භාවිතා කරනවා in Colombo. in Colombo. හැබැයි කුඩා ප්ලේස් එකක ඔයා ගමේ හරි පුරා කුංචි ටවුන් එකක හරි ඉන්නවනම් අපි භාවිතා කරන්නේ පුතේ at කියන නිපාතේ. at කියන නිපාතේ. හැබැයි මෙතන city එකක්නේ. city එකට අපි දානවා in Colombo. අපි in London. There is a family in London. London වල පවුලක් කියනවා. London කියන්නේ city එකක්. so in London. in Colombo. Next one in the bed. in the bed. පුතේ in the bed කියනවා පුතේ ඇඳේ. ඇඳේ. in the bed කියන්නේ පුතේ ඇඳේ. මේ in the bed කියලා කියන්නේ පුතේ ඇඳේ වැතිරිලා ඉන්න අවස්ථාවට. in the bed කියලා කියනවා පුතේ ඇඳේ වැතිරිලා ඉන්න අවස්ථාවට. on the bed දැම්මොත් පුතේ මෙතෙන්ට ඔයා ඇඳේ වැතිරිලා නෙවෙයි ඉන්නේ ඇඳේ වාඩි වෙලා ඉන්නේ. ඕකේ? ඇඳේ වැතිරිලා නෙවෙයි ඉන්නේ ඇඳේ වාඩි වෙලා ඉන්න අවස්ථාවක් ගැන තමයි පුතේ මේ කියවෙන්නේ. ඒක නිසා වන්න හොඳ අයිඩියා එකක් ගන්න. in the bed කියලා කියනවා පුතේ ඇඳේ ඔයා නිදාගෙන ඉන්න අවස්ථාවල. in the bed කියලා කිව්වොත් මේ කියන්නේ ඔයා ඇඳේ නිදාගෙන තමයි ඉන්නේ. on the bed කිව්වොත් ඔයා ඇඳේ වාඩි වෙලා ඉන්න දහසක් තමයි ප්‍රකාශ වෙන්නේ. ඕකේ? එතකොට ඔයා නිදාගෙන ඉන්නකොට කවදාවත් in the bed on the bed කියලා කියන්න එපා. ඔයා කියන්න ඕනේ නිදාගෙන ඉන්න අවස්ථාවේදී in the bed කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඇඳේ ඉන්නවා. ඇඳේ ඉන්නවා කියන අදහස. අර on the bed දැම්මොත් ඇඳේ උඩ වාඩි වෙලා ඉන්න අදහසක් තමයි ප්‍රකාශ වෙන්නේ. නම් ඔයාට දැන් අර කාගෙන් හරි කෝල් එකක් එනවා. මචං where are you? මචං now I am in the bed. ඔයා now I am in the bed කියලා කිව්වොත් ඔයා okay මචං I will call you tomorrow. නැත්නම් I will call you next day. කියලා ෆෝන් එක කට් කරනයි මෙයා නිදා ගන්නයි මේ සැරසෙන්නේ එතකොට. okay good night මචං කියලා ෆෝන් එක තියන්න ඕන. on the bed කියලා කිව්වොත් ඒ කියන්නේ නිකන් ඔයා ඇඳ උඩ වාඩිලා ඉන්නේ නම් chat එක call එක දිගටම continue කරගෙන යන්න පුළුවන්. ඔන්න නිපාත පද දැන ගැනීමේ වැදගත්කම තමයි ඒක. නිපාත පද දැන ඔයා දන්නේ නැත්නම් මේ නිපාත පදේ කොහොමද භාවිතා කරන්න කියලා ඔයා එතන දිගටම කතා කරගෙන යනවා. right? එහෙනම් in the bed කියලා කියනවා පුතේ ඇඳේ වැතිලා ඉන්න වගේ අවස්ථාවක්. in the bed. හැබැයි on the bed කියලා කියන්නේ පුතේ on the bed. on the bed කියනවා පුතේ ඇඳේ වාඩි වෙලා ඉන්න අවස්ථාව. එතකොට මේක ලොකේෂන් මේක පිහිටීම් දෙකක්. ඔයාගේ පිහිටීම් දෙකක්. ඔයාගේ ඉරියව් දෙකක්. in the bed on the bed. මේක වරදවා තේරුම් ගන්න එපා. මේක ඔලුවට දාගෙන හරියටම in the bed කියලා කියනවා වැතිරිලා ඉන්න අවස්ථාව. ඒක නිදා ගන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. නිදි ඇඳේ on the bed කියනවා ඇඳේ වාඩි වෙලා ඉන්න අවස්ථාව. okay. ඊළඟට in the room අපි කියන වට වෙලා ඉන්න ස්ථානයක්. කාමරයක් කියන්නේ හතර පැත්තෙම වට වෙලා ඉන්න ස්ථානයක්. එහෙනම් වට වෙලා ඉන්න ස්ථානයකදී අපි භාවිතා කරනවා in the room. අපි කියොත් කැලේ හතරෙම පැත්තෙම වට වෙලා ඉන්නේ. අපි කියන in the jungle කැලයක් ඇතුලේ. in the sky අහසෙත් භාවිතා කරන පුතේ අහසේ කියන දහසට පුතේ අපි භාවිතා කරන්නේ in the sky කියලා. අපි සාමාන්‍යයෙන් අහසත් යම් කිසි සීමාවක් ඇතුලේ වගේ අපිට පේනවනේ. අහස සීමාවක් නෑ අහස අනන්තයි. ඒතර අපි නමුත් අපිට පේනවා නිකන් යම් කිසි සීමාවක් වගේ. ඒතකොට මේ සීමාව ඇතුලේ වගේ තියෙනවා කියන අදහසට වට වෙලා ඉන්න තියෙන ඒරියා එකක් වගේ අදහසට අපි ගන්නවා. ඒකේ මැද තියෙනවා කියන අදහසට අපි in භාවිතා කරනවා. ඒතකොට ඒකට in තමයි භාවිතන අහසේ කියද්දි පුතේ භාවිතා කරන්නේ in the sky. okay in the sky. okay හරි බලමු ඊළඟට in එකත් එක්ක භාවිතා කරන තව අවස්ථාවක් into කියන පුතේ ඇතුළට තුලට into කියන පුතේ ඇතුළට තුලට
into the pit කියනවා පුතේ. pit කියන පොඩි කුහරයක් චූටි වලක්. into the pit කියනවා පුතේ පුංචි වල ඇතුළට. වල ඇතුළට. into the room කාමරය තුලට. කාමරය තුලට. එතන in වලින්ම හැදිච්ච නිපාත පදයක් තමයි into කියලා කියන්නේ. into කියලා කියන්නේ පුතේ in වලින්ම හැදිච්ච නිපාත පදයක්. මේ in භාවිත ඉතාමත්ම වැදගත්. මොකද පුතේ ගොඩාක් අය මේව වරද්දනවා කියලා සවාලා මින් පස්සේ හොඳට ඔලුවට දයා ගන්න එහෙනම් මාසයක් ඉදිරියේ in භාවිතා කරනවා. ඊට පස්සේ වර්ෂයක් ඉදිරියේදී in භාවිතා කරනවා. ඊට පස්සේ නගරයක් ඉදිරියේ in භාවිතා කරනවා. ඇඳේ වැතිරලා ඉන්න අවස්ථාවේදී in භාවිතා කරනවා. අහසේ කියලා කියන්නේ කාමරයක් වට වෙලා ඉන්න ස්ථානයකදී අපි in භාවිතා කරනවා. අහසේ කියලා කියන්නේ අපි in භාවිතා කරනවා. in කියන්නේ පුතේ ඉතාමත්ම වැදගත් භාවිතයක් ඉංග්‍රීසි භාෂාවේ. ගොඩක් අය මේ in සහ at එක පටලව ගන්නවා. එහෙනම් පුතාලා භාවිතා කරන්න මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේ in භාවිතා කරනවා නගරයක් ඉදිරියේ. ඒ කියන්නේ නගරයක ඔයා ඉන්නවනම් මෙතනින් පොඩි නෝට් එකක් දාලා තියාගත්තත් කමක් නැහැ පුතේ. නගරයක යම් කිසි තැනක ඉන්නවනම් තමයි in භාවිතා කරන්නේ. සමහරු මම සර් මේ සර් නගරයක් ඉස්සරහා in භාවිතා කරන්න කිව්වා කියලා හැම තැනටම දානවා. සර්න කිව්වේ නගරයක් ඉස්සරහා in භාවිතා කරන්න කියලා. ඒ නිසා මම එන නගරේ එන හැම තැනටම in දැම්මා. එහෙම බෑ යා. නගරයක් එන හැම තැනටම in භාවිතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. නගරයක ඔයා ඉන්නවනම් තමයි in භාවිතා කරන්න ඕනේ. ඕකේ. I go in Colombo කියලා කියන්න බෑ යා. මම යනවා කොළඹ. එතකොට I go in Colombo කියලා භාවිතා කරන්න බෑ. I go to Colombo නෙන්න ඕනේ. I go in Colombo. මෙහෙම එන්න බෑ. එමයි සර් කිව්වනේ හැම නගරයක්ම ඉස්සරහා in භාවිතා කරන්න කියලා. ඒක නිසා මම in දැම්මා. I go in Colombo. එහෙම බෑ. අපි කිව්වේ I go to Colombo. මම කියන්නේ පුතේ නගරේ කොළඹ නගරේ ඉන්න බව හංගවන්න තමයි in දාන්න ඕනේ. කොළඹ නගරේ ඉන්න මෙන්න මෙහෙම in දාන්න පුළුවන්. I live in Colombo. I live in Colombo. ඔන්නෝම එන්නේ. ඕකේ. එහෙනම් මේ හැම නගරයක් ඉස්සරහම in භාවිතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම දාන්නත් බෑ. කොළඹ ඉන්නවා කියන අදහසදී තමයි in භාවිතා වෙන්නේ. in භාවිතා වෙන්නේ කොහෙද? ඉන්නවා කියන අදහස. නැත්තම් ඔයා නගරයක් දැක්ක ගමන් මේ in භාවිතා කරන්න වෙන වෙන නිපාතත් භාවිතා කරන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව භාවිතා කරන්න. නගරයක ඉන්නවා කියන අදහස ජීවත් වෙනවා කියන අදහස ප්‍රකාශ කරන්න පුතේ in භාවිතා කරනවා. in භාවිතා කරනවා. ඕකේ. ඊළඟ යමු පුතේ අපි inside. inside කියන පුතේ ඇතුළත. inside the room කාමරය ඇතුළත. කාමරය ඇතුළත. inside the box box එක ඇතුළත. box ඇතුළත. පෙට්ටිය ඇතුළත. ඒ කියන්නේ පෙට්ටිය ඇතුල් පැත්තේ. yes I'm in grade 9. මේක හරියද සර් කියලා හදිනවා. okay no problem. මම ඉන්නේ 9 වසරේ. 9 වසරේ. okay no problem. ඒකද වාගේ ක්ලාස් එක යනවා කියලා කියන්නේ වාගේ පන්ති ඇතුළත කියන අදහස ඉන්නේ. I'm in grade 9. good. inside the room. ඒ කියන්නේ පන්ති ඇතුළත. inside the box. පෙට්ටිය ඇතුලේ. පෙට්ටිය ඇතුළත. ඇතුල් පැත්තේ කියන අදහස. ඕකේ. නම් මේ in වලින්ම තමයි මේ තුන හැදලා තියෙන්නේ. මේක into ඇතුළට. මේක inside side කියන පුතේ පැත්ත. inside කියන පුතේ ඇතුල් පැත්ත. ඇතුළත නැත්නම් ඇතුල් පැත්ත කියලාත් පුතාගේ ටියුට් එකේ මේක ලියා ගන්න. ඇතුල් පැත්ත. check inside the box. පෙට්ටියේ ඇතුල් පැත්ත පොඩ්ඩක් පරීක්ෂා කරන්න කියලා කිව්වම අපිට එහෙම කියන්න පුළුවන්. ඕකේ. ඊළඟට පුතේ අපි යනවා on ගැන කතා කරන්න. on කියලා කියනවා පුතේ අපි උඩ මත දිනයක් ප්‍රකාශ කිරීමේදී දවසක් ප්‍රකාශ කිරීමේදී වගේ අවස්ථාවලදී අපි භාවිතා කරනවා. මොකද්ද? on භාවිතා කරනවා පුතේ අපි උඩ මත දිනයක් ප්‍රකාශ කිරීමේදී on භාවිතා කරනවා. ඔන්න බලන්න on the roof. roof කියනවා පුතේ වහල. on the roof කියනවා පුතේ වහල උඩ. වහල උඩ. උඩ කියන අදහස ප්‍රකාශ කරන්නේ පුතේ on භාවිතා කරලා.
ඕකේ ඊළඟට අපි කිව්වොත් මත කියලා අදහසක් නම් අපි දානවා මෙතෙන්ට on the bed කියවම් පස්සේ පුතේ ඇඳ මත there is a book on the bed ඇඳ මත එහෙනම් in the bed කියලා කියන්න බෑ එතකොට on the bed පොතක් තියෙනවා ඇඳ ඇතුලේ නෙවෙයි ඇඳේ ඇඳ මත on the bed දිනයක් ප්‍රකාශ කරද්දී සතිය දවසක් ප්‍රකාශ කරද්දිත් on භාවිතා කරනවා අපි කිව්වොත් සඳුදා on Monday ඉරිදා on Sunday අඟහරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා on Monday on Sunday දැන් සතිය දවසක් ප්‍රකාශ කරද්දිත් පුතේ on තමයි භාවිතා කරන්නේ ඕකේ සතිය දවස ගැන මතක් කරද්දි මට මතක් වුණේ කීප දෙනෙක්ම දරුවෝ මෙසේජ් දාලා අහලා තිබුණා සඳුදා අද ක්ලාස් තියෙනවද කියලා පුතාලා හොඳට මතක තියාගන්න සඳුදා දවස අපේ නිවාඩු දවස සඳුදා දවස ආයතනයේ නිවාඩු දවස අඟහරුවාද තමයි ලෙක්චර්ස් තියෙන්නේ ටයිම් ටේබල් එක ගොඩක් අයට ඒක අමතක වෙනවා ගොඩක් අයට අතපසු වෙනවා අතපසු වෙන්න නැහැ පුතේ මෙන්න මේ විදිහට මතක තියාගන්න ක්ලාස් 3 දවස් සඳුදා නිවාඩු දවස ඔයාලගේ අඟහරුවාදා තමයි ක්ලාස් එක තියෙන්නේ අඟහරුවාදා ලෙක්චර් එක තියෙනවා බදාදා හෝම්වර්ක් ඒතර බදාදා රෑ 10ට කලින් හෝම්වර්ක් කරලා දාන්න පුතේ එතකොට තමයි බ්‍රහස්පතින්දනේ ආයි ලෙක්චර්ස් තියෙන්නේ ඒතර බ්‍රහස්පතින්දා ලෙක්චර් එකට කලින් හෝම්වර්ක් හම්බෙන්නේ බදාදා දාපු අයගේ විතරයි යා මොකද අනිත් ටීචර්ස්ලා අනිත් ක්ලාසස් වලත් හෝම්වර්ක් බලන්න එපයි ඕකේ හොඳට මතක තියාගන්න සඳුදා තමයි දේශනේ සඳුදා නිවාඩු දවස ආයතනයේ අඟහරුවාද තමයි දේශන පටන් ගන්නෙ අඟහරුවාද දේශනේ තියෙනවා රාත්‍රී 8:10 බදාදා රෑ 10ට කලින් වාගේ හෝම්වර්ක් ටික එවන්න ඕනේ මොකද බ්‍රහස්පතින්දා තමයි වාගේ දේශනේ ආයි බ්‍රහස්පතින්දා දේශනේට කලින් හෝම්වර්ක් ලැබෙන්නේ ආගේ අර වෙලාවට දාන අයගේ විතරයි පුතේ නැත්තම් පහුවෙලා දැම්මොත් මොකද ටීචර්ස්ලාට ජෑම් වෙනවා අනිත් ක්ලාසස් වල පොත් බලන්න ගියන් පස්සේ අඟහරුවාද ලෙක්චර්ස් තියෙනවා බදාදා හෝම්වර්ක් ඩේ එක. ඒතර බ්‍රහස්පතින්දා හෝම්වර්ක් තියෙනවා සිකුරාදා ලෙක්චර් ඩේ එක. ඒතර හොඳට මතක තියාගන්න සඳුදා නිවාඩුයි අඟහරුවාද තමයි පටන් ගන්න අඟහරුවාද දේශනේ තියෙනවා බදාදා හෝම්වර්ක් කරන්න ඕනේ බ්‍රහස්පතින්දා දේශනේ තියෙනවා සිකුරාදා හෝම්වර්ක් කරලා දාන්න ඕනේ සෙනසුරාදා දේශනේ තියෙනවා ඉරිදා හෝම්වර්ක් කරන්න ඕනේ සඳුදා නිවාඩුයි. ඕකේ ඕකේ හරි ඒ වගේම පුතේ කෝල්ස් ඔයාගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් කෝල් කරද්දී කාර්යාල වේලාව භාවිතා කරන්න කියලා ඉල්ලීමක් කරනවා නැත්නම් ඔයාලට අපහසුතාවයටපත් වෙන්න වෙයි සමහර වෙලාවට ඒක නිසා මොන හරි ගැටලුවක් තියෙද්දී ඔයාලා කන්ටැක්ට් කරගද්දී කාර්යාල වේලාවල් වලදී අමතන්න කියලා ඉල්ලීමක් කරනවා නැත්නම් ඔයාලට පිළිතුරක් ලබා ගන්න බැරි වේවි වාගේ ප්‍රශ්නයට හරි එහෙනම් අපි on භාවිතා කරනවා පුතේ සතියේ දවසක් ප්‍රකාශ කරද්දී on Sunday on Monday ඊළඟට පුතේ විශේෂ දවසක් තියෙන මාසේ අපි කියන on Poe Day on Christmas Day වගේ විශේෂ දවස්වලදීත් අපි දවසක් ප්‍රකාශ කරන්නත් පුතේ අපි on භාවිතා කරනවා දැන් on the bed කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇඳ මත ඒ වගේම පුතේ තව ඔයාලා විශේෂත්වයෙන් ඔයගොල්ලෝ දන්නවා දිනයක් ප්‍රකාශ කරද්දී on 21th of on 27th of on 24th of on 2nd of February වගේ දවසක් ප්‍රකාශ කරද්දී ඔයා on භාවිතා කරන්න ඕනේ. ඒ වගේම පුතේ ඔයා social media වල පාවිච්චි කරද්දිත් අනිවාර්යයෙන්ම social media වලින් මොන හරි ඔයා දැක්කොත් social media වලින් මොන හරි ඔයා ගන්න ඕන social media ගැන සඳහන් කරද්දී පුතේ අනිවාර්යයෙන්ම භාවිතා කරන්නේ on. අපි කියනවා I got a video clip in YouTube නෙවෙයි on YouTube. I saw a post in Facebook නෙවෙයි on Facebook. social media in WhatsApp නෙවෙයි on WhatsApp. හොඳට මතක තියාගන්න පුතේ ගොඩක් මේක මේ දවස්වල භාවිතා වෙන social media. ඔයා මොන හරි social media වලින් ගන්නවා කියන අදහස social media ගැන පාවිච්චි කරද්දී අපි social media එකකින් Facebook එකෙන්
on Facebook YouTube එකකින් on YouTube in YouTube නෙවෙයි ඒක වැරදි භාවිතයක් අනිවාර්යයෙන්ම ඒක ඔලුවට නෝට් එකක් දාලා තියාගන්න මම දැක්කා නිවුස් එකක් YouTube එකේ I saw a news on YouTube in YouTube නෙවෙයි හරි එහෙනම් in භාවිතයේ සහ පුතේ at භාවිතයේ ඉතාමත්ම වැදගත් ඉංග්‍රීසි භාෂාවේදී in සහ at භාවිතයේ ඉතාමත්ම වැදගත් ඉංග්‍රීසි භාෂාවේදී ඒකයි මේ දෙක අපි highlight කරලා තියෙන්නේ. ඕකේ ඊළඟට on වල තව භාවිතයක් තියෙනවා පුතේ on to කියන පුතේ උඩට මතට on to the roof කියලා කිව්වොත් පුතේ වහල මතට දන්න තිය තියෙන පුතාලා ටියුට් එකේ මේ ටික ලියා ගන්න on to the table table එක මතට table එක උඩට okay අද ටිකක් දේශනයේ බෝරින් වෙන්න පුළුවන් පුතාලා මොකද මොකුත් කරන්න නැහැ ටියුට් එකේ පොඩ්ඩක් සටහනක් දාගන්න විතරයි තියෙන්නේ ඒ නිසා චුට්ටක් අවධානයෙන් හොඳට අහගෙන ඉන්න මොකද මේක ගන්නන්න වෙන ක්‍රමයක් නැහැ මේක මේ විදිහට අහගෙන ඉන්න වෙනවා පුතේ මොකද ඔලුවට දාගෙන යන අයිඩියා ටික මේක කොහොමද භාවිතා කරන්න කියලා as කියන පුතේ හරි extremely sorry on to කියන උඩට මතට ඊළඟට භාවිතා කරන පුතේ at එකත් පුතේ ඉංග්‍රීසි භාෂාව ඉතාමත්ම වැදගත් නිපාතයක් ගොඩාක් අය වරද්දනවා මේ at භාවිතයත් at භාවිතා කරනවා පුතේ යම්කිසි ස්ථානයක් හඟවන්න. ඒ කියන්නේ යම්කිසි කුඩා ස්ථානයක් හඟවන්න තමයි පුතේ at භාවිතා කරන්නේ. කුඩා ගමක් හෝ කුඩා නගරයක්. පුතේ මෙතන දාලා තින්නේ නගරයක් කියලා. ඒක වැරදි. යම්කිසි ගමක් හෝ කුඩා නගරයක් ඉදිරියේදී at භාවිතා කරනවා. මොකද මෙතන වගේ නෝට් එකේ වැරදිලා නම් මෙතන හදාගන්න පුතේ. මේක නැහැනේ. ඒක ලියා ගන්න පුළුවන්. යම්කිසි ගමක් හෝ කුඩා නගරයක් ඉදිරියේ නගරයක් නෙවෙයි කුඩා නගරයක් ඉදිරියේදී in භාවිතා කරනවා. at භාවිතා කරනවා. ඒ වගේම පුතේ වෙලාවක් ප්‍රකාශ කරද්දිත් අපි at භාවිතා කරනවා. ඒ වගේම දී කියන අදහස, ළඟ කියන අදහස, ස්ථානයක් ගැනීමේ නිපාතයක් විදිහට මේ at එක භාවිතා කරනවා. එහෙනම් අපි කියනවා මම ඉන්නේ සිලෝන් කින්ඩම් ඉංග්‍රීසි ඇකඩමි එක ළඟ කියන අදහස ප්‍රකාශ කරන්න එකේ කියන අදහස ප්‍රකාශ කරන්න පුළුවන් at භාවිතා කරලා at Ceylon Kingdom English Academy at TCKEA at Ceylon Kingdom English Academy at හන්දියේදී එන හන්දිය ළඟ at the junction නම් හන්දියේ කියලා කියන්නේ පුතේ අපි අනිවාර්යයෙන්ම හන්දියත් එක්ක භාවිතා කරනවා at the junction at the wall බිත්තිය ළඟ at 2:45 2:45 2:30 මේ වගේ වෙලාවක් ප්‍රකාශ කරද්දිත් at 9 o'clock at 10 o'clock වෙලාවක් ප්‍රකාශ කරද්දිත් පුතේ අපි at භාවිතා කරනවා. ඒ වගේම විශේෂයෙන් තව සඳහන් කරන්න ඕන පුතේ දෙයක් යම් කිසි පිරිසක් රැස් වෙලා ඉන්න ස්ථානයක ඔයා ඉන්නවනම් භාවිතා කරන්නෙත් පුතේ at යම් කිසි පිරිසක් රැස් වෙලා ඉන්න ස්ථානයක මේක at ගාවින් උඩින් ලියා ගන්න පුතාගේ ටියුට් එකේ යම් කිසි පිරිසක් රැස් වෙලා ඉන්න තැනකදීත් ඔයා භාවිතා කරන්න ඕනේ පුතේ at the party in the party නෙවෙයි in party නෙවෙයි at the party මම පාටි එකේ ඉන්නේ in the meeting නෙවෙයි at the meeting ගොඩක් වෙලාවට ළමයි භාවිතා වෙනව වැරදි දෙයක් මම ඉන්නේ රැස්වීමක in the meeting කියලා තමයි භාවිතා කරන්නේ ඒක සම්පූර්ණයෙන් වැරදි පුතේ ඒක භාවිතා වෙන්න ඕනේ at the party මොකද පිරිසක් රැස් වෙලා ඉන්න ස්ථානයක ඔයා ඉන්නවනම් at තමයි භාවිතා කරන්නේ at the party නම් at the concert එක ඔයා ඉන්නවනම් ඔයා කියනවනේ in the concert නෙවෙයි at the concert okay පාසලේදී ඔයා ඉන්නවනම් at the school okay යම් කිසි සමූහයක් එක්ක ඔයා ඉන්න අවස්ථාවකදී ඔයා භාවිතා කරන්න පුතේ at කියන නිපාතය at the school at the party at the concert කුඩා නගරයක් කුඩා ගමක් හෝ කුඩා නගරයක් නම් අපි the Ceylon Kingdom English Academy එක LPT තියෙන අපි කියන LPT කියන්නේ city එකක් නෙවෙයි city වලදී in Colombo කියලා දැම්මා city එකකදී අපි භාවිතා කරනවා in කියලා හැබැයි පොඩි නගරයකදී
කුඩා නගරයකදී අපි භාවිතා කරන්නේ පුතේ at කියලා නම් අපි කියනවා at Alpitiya at Alpitiya. හැබැයි Alpitiya තින්නේ කොහෙද? ගාල්ලේ. අපි කියනවා in goal at Alpitiya. ගාලු දිස්ත්‍රික්ක අපි කියනවා in goal. in කියනවා goal කියනවා city එකක්. in goal at Alpitiya. එහෙනම් මම ඉන්න ගාල්ලේ කියලා කිව්වොත් I'm in goal. මම ඉන්නේ ගාල්ලේ කියලා කිව්වොත් I'm in goal. ඉන්න කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි කියලා දන්නවා. එතකොට මිසා තමයි භාවිතා කරන්න ඕනේ. ක්‍රියාපදයක් නැමැති අවස්ථාව අපි කියනවා මම ඉන්නේ ගාල්ලේ. I'm in goal. I'm in goal. මම ඉන්නේ ගාල්ලේ. එතන මම ඉන්නේ Alpitiya කියලා කිව්වොත් ඒක කුඩා නගරයක් බව හංගවන්න අපි එක ගන්නවා පුතේ. I'm at Alpitiya. I'm at Alpitiya. වගේ ගම ගන්නවා චූටිනක්. වගේ ගම ගත්තොත් වගේ ගම හංගවන්න ගන්නවා ඒත් ඇට්ම තමයි භාවිතා කරන්නේ. ගොඩක් අය ඉන් භාවිතා කරනවා. ඉන්න මේ භාවිතා කරන පුතේ ඇට් එක තමයි භාවිතා වෙන්නේ. ඇට් අපි කිව්වොත් මොකක් හරි ගමක් කහව කියලා. ඇට් කහව. එතකොට ඔයාගේ ගම ගැන කතා කර ඉන් නෙවෙයි භාවිතා කරන්න පුතේ. ඉන් කහව නෙවෙයි. ඒක සම්පූර්ණයෙන් වැරදි. ගොඩක් අය මේකට in භාවිතා කරනවා. in කහව. ඒක වැරදි. at තමයිගේ ගමේ නම කියද්දි පුතේ කුඩා ස්ථානයක්. මේ at එකෙන් කියන්නේ මොකද්ද පුතේ? මේ කුඩා ස්ථානයේ ඊටමත්ම කුඩා තැනක් බව තමයි එතනදී කියවෙන්නේ. ස්ථානයේ ඊටමත්ම කුඩා තැනක් ගැන තමයි මෙතනින් මේකේ at එකෙන් කියවෙන්නේ පුතේ. ඕකේ එහෙනම් මේ ඉංග්‍රීසි භාෂාව ඊටමත්ම වැදගත් නිපාත පදයක් තමයි පුතේ මේ in කියන එක සහ on කියන එක, ඒ වගේම at කියන එක. අපි ඉදිරියටත් පොඩි පැහැදිලි කිරීම් කිහිපයක් කරනවා මේ in සහ at භාවිතය ගැන. ඒ නිසා ලොකු ගැටලුවක් කරගන්න එපා ඒ සම්බන්ධයෙන්. in at on කියන තුන තවදුරටත් අපි ඉදිරියේදී විග්‍රහ කරනවා තවත් අපි ඊළඟ පාඩමකදී. මොකද මේක ඉතාමත්ම වැදගත් දෙයක් නිසා. හරි ඕකේ. near කියනවා පුතේ ළඟ අසල. ළඟ අසල. near the temple පන්සල ගාව. පන්සල අසල. පන්සල ළඟ. මෙතන පුතේ මේ ගාව. ගාව කියලාත් ලියාගන්න. මේ ළඟ අසල කියලා කියන්නේ පුතේ අපි ලියන භාෂාවේදීනේ. අපි කතා කරන භාෂාවේදී කියන්නේ මොකද? ගාව. ගාව. පන්සල ගාව. හන්දිය මේ කියන්නේ අපි ඉස්කෝලේ ගාව. කතා කරද්දී ඔහොමනේ කියන්නේ. ඒතර ගාව කියලා කියන්නේ කොහොමද? near පන්සල ගාව. near the temple. කන්ද ගාව. near the hill. ගේට්ටුව ගාව. near the gate. හැබැයි අපි කතා කරද්දී ගාව කියලා අපි පාඩම් කරද්දී ඉගෙන ගද්දී ළඟ අසල කියලා දාගන්නවා නේද? ඒතර අපි කතා කරද්දී අපි භාවිතා කරන්නේ ගාව කියලා. ස්පෝකන් වලදී අපි කියන එක ගාව. පන්සල ගාව. ගේට්ටුව ගාව. ලියද්දී තමයි අපි කියන්නේ පන්සල අසල කියලා නේද? අපි කතා කරද්දී පන්සල අසල කියලා කියන්නේ නෑනේ. පන්සල ගාව. ගාව කියන අදහසත් ඇලර් එකක් දාලා පුතාලා මෙතනින් ලියා ගන්න. පන්සල ගාව, කන්ද ගාව, ගේට්ටුව ගාව. හිල් කියනවා පුතේ කුඩා කන්දකට. මවුන්ටන් කියනවා විශාල කන්දකට. හිල් කියලා කියනවා ලොකු කන්දකට. near the school. ඕකේ. ඊළඟට බලමු පුතේ අපි close to කියලා කියනවා පුතේ සමීපව. close to කියලා කියනවා පුතේ සමීපව. පුතේ close කියලා කියනවා පුතේ ඉංග්‍රීසි භාෂාවේ close කියනවා ක්‍රියාපදයක් විදිහට ගත්තොත් වහනවා. close කියලා කියන්නේ පුතේ වහනවා. ක්‍රියාපදයක් විදිහට ගත්තොත්. දන්නේ නැතිව මේක ලියා ගන්න. හැබැයි මේක නිපාත පදයක් විදිහට ගත්තොත් පුතේ මේක වහනව නෙවෙයි. මේක සමීපයි. සමීප කියන අදහස. කිට්ටුයි. කතා කරද්දී අපි කියන සමීපයි කියලා කියන්නේ ලිඛිත භාෂාවේදී. ඉංග්‍රීසි අපි ලියන භාෂාව අපි කතා කරන භාෂාවේදී ගන්නවා කිට්ටුයි. සමීපයි. මේක නිපාත පදයක් විදිහට ගත්තොත් අපි නම් close එකත් එක්ක නිතරම to කියන එකක් භාවිතා වෙනවා. කාට හරි නිකිට්ටු වෙන්නේ close to mom, close to parents, close to dad. සමීපයි. කිට්ටුයි. අම්මට කිට්ටුයි මම. අම්මට සමීපයි මම. close to කියලා තමයි භාවිතා කරන්නේ. close කියලා ගන්න පුතේ වහනවා කියන ක්‍රියාපදය. හැබැයි close කියන්නේ වහනවා කියන ක්‍රියාපදය. හැබැයි ඒක නිපාත පදයක් විදිහට ගත්තොත් පුතේ සමීපයි. ඉංග්‍රීසි භාෂාවේ තව තියෙනවා. හරිම රසවත් ඉංග්‍රීසි භාෂාව පුතේ. ඒ වගේ තව භාවිතයන් තියෙනවා.
like කියන්නේ පුතේ like කරන්න comment කරන්න මේ දවස්වල යන්නේ නේද හරිය ජනප්‍රියයිනේ ළමයි අතර මේ දවස්වල like කියනවා පුතේ කැමති ඔයා කැමති නම් තමයි ඒක like කරන්නේ අකමැති නම් dislike කරනවා නේද YouTube එකේ එහෙම like මේක like කරනවා කියන කැමති කියන එක එතකොට මේක like කියන පුතේ කැමති ඒක ක්‍රියාපදයක් ඒක ක්‍රියාපදයක් තමයි කැමති කියන්නේ ක්‍රියාපදයක් හැබැයි පුතේ මේක නිපාත පදයක් විදිහට ගත්තොත් මේ like කියලා කියන්නේ පුතේ නිපාතයක් විදිහට ගත්තොත් පුතේ මේක වගේ කියන අදහස මොකක්ද ඔව් වගේ කියන අදහස ප්‍රකාශ කරන්නත් පුතේ ගන්නේ like කියන එක තමයි අම්මා වගේ ඔයාගේ අම්මා වගේ like your mom ඔයා තාත්තා වගේ like your dad ඔයාගේ තාත්තා වගේ කියලාත් පුතේ කියන මේ like කියන පදේ ගන්නවා මේක අවස්ථා දෙකක් පුතේ මේක ක්‍රියාපදයක් විදියට ගත්තොත් කැමති ඒක නිපාත පදයක් විදියට ගත්තොත් පුතේ like කියන එක වගේ නම් close කියන්නේ ක්‍රියාපදයක් විදියට ගත්තොත් වහනවා close නිපාත පදයක් විදියට ගත්තොත් පුතේ ඒක සමීපයි නැත්තම් කිට්ටුයි කියන අදහස කෙට්ටු නෙවෙයි කිට්ටු කියන අදහස තමයි ඒක ඉදිරින් ප්‍රකාශ වෙන්නේ ඕකේ Okay. ගත close to me මට සමීපයි. Close to me මට සමීපයි. ඇය මට සමීපයි. She is close to me. ඇය මට සමීපයි නැත්නම් ඇය මට කිට්ටුයි. ඇය මට කිට්ටුයි. මම ඉන්නේ පන්සලට කිට්ටුවෙන්. ළඟ නෙවෙයි කිට්ටුවෙන්. නැත්නම් සමීපයි. ළඟ නෙවෙයි නිකන් සමීපව ඉන්නේ. I'm close to the temple. I'm close to the temple. Okay. Gynae message එකක් දාලා දෙනවා. I'm close to McDonald. McDonald එකට සමීපව තමයි ඉන්නේ. McDonald එකට සමීපව ඉන්නේ. Okay, good. දැන් close to කියලා කියන පුතේ හොඳට මතක තියාගන්න මේක ගොඩාක් වැදගත්. close කියලා කිව්වොත් ක්‍රියාපදයක් විදිහට ගත්තොත් වහනවා මේක නිපාත පදයක් විදිහට ගත්තොත් මේක සමීපව නැත්නම් කිට්ටුවෙන් ඇලිරක් ගහලා ලියාගෙන පුතේ මෙතනින් කිට්ටුවෙන් කතා කරද්දි කියලා කියනවා අපි කිට්ටුවෙන් ලියන භාෂාවෙදි ගන්නවා අපි සමීපව okay next to කියනවා පුතේ ට කියන අදහස පුතාලා දන්නේ ඒක විතරයි නේද to කියනවා පුතේ ට කියන අදහස පුතේ තව අදහසක් තියෙනවා මෙතන to කියන අදහස න කියන අදහසකුත් තියෙනවා to කියන එකේ න කියන අදහසකුත් තියෙනවා පුතේ to කියන්නේ ට න to the boy පිරිමි ළමයට to alpitiයට to learn English අන්න පුතේ අද ඉගෙන ගන්නවා to learn English කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්නට නෙවෙයි ට කියනවා ගොඩක් වෙලාවට අපේ නුවර එහෙම යාළුවෝ ඉන්නවා කැම්පස් එකේ අපිට අපේ එක්ක කැම්පස් ඉන්න කාලේ උන් නිතරම මේ ටයන්න කියනවා එන්ට යන්ට කන්ට පාඩම් කරන්නට ටයන්න. ඒතර ඒ වගේ මේ ක්‍රියාපදයක් එක්ක to ආවොත් පුතේ ට අදහස නෙවෙයි භාවිතා වෙන්නේ අපි න කියන අදහස to learn English ඉංග්‍රීසි ඉගෙන ගන්න to learn English to eat කන්න to go යන්න කියන වගේ අදහස okay එහෙනම් මෙතන to කියන අදහස අවස්ථා දෙකක් තියෙනවා පුතේ න කියන අවස්ථාවටත් භාවිතා වෙනවා ට කියන අදහසත් භාවිත වෙනවා පුතාලා ගොඩක් වෙලාවට දැනගෙන ඉන්නේ නැත්තේ to කිව්වොත් ට හැබැයි ට අදහස විතරක් නෙවෙයි න අදහසටත් පුතේ to තමයි භාවිතා කරන්නේ ඒ වගේම පුතේ ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවෙන් to ට කියන શબ્දේ හැමතැනටම ඉංග්‍රීසි භාෂාවේ to යෙදෙන්නේ නැති බවත් මතක තියාගන්න ඕනේ. අපි ඉදිරියට ඒ ගැන සාකච්ඡා කරමු. to කියනවා ට න ඊළඟට two words two වලින් හැදිච්ච එකක් towards කියනවා පුතේ two words නෙමෙයි අපි මේ කියනවා towards කියන පුතේ දෙසට පැත්තට towards
towards ඇල්පිටිය. ඇල්පිටිය දෙසට. නැත්නම් ඇල්පිටිය පැත්තට. දෙසට කියනවා පුතේ ලියන ඉංග්‍රීසි වලදී. පැත්තට කියනවා අපි කතා කරන ඉංග්‍රීසි වලදී. towards ඇල්පිටිය. ඇල්පිටිය පැත්තට. towards the success. සාර්ථකත්වයේ දෙසට. සාර්ථකත්වයේ දෙසට. ඕකේ ඊළඟ එක බලමු අපි as කියනවා පුතේ ලෙස පරිදි නිසා වගේ අවස්ථා ගොඩක් තියෙනවා භාවිතා වෙන ලෙස පරිදි නිසා වගේ as a hero කියන අපි වීරයට as a hero වීරයෙක් ලෙස as a donkey බූරුවෙක් ලෙස අපි කියනවා as a coconut donkey පොල් බූරුවෙකු ලෙස එහෙම වචනයක් නෑ පුතේ එහෙම වචනයක් නැහැ අපේ ළමයි ඔය හදාගත්ත වචනයක් තමයි coconut donkey කියලා කියන්නේ එහෙම වචනයක් නෑ donkey කියනවා බූරුවා as a joker කියලා කියනවා පුතේ විහිළුකාරයෙක් විදියට විහිළුකාරයෙක් ලෙස as a joker okay next one ඔන්න like කරන්න වගේ කියන්නේ නේද like කරන්න like කියන පුතේ හොඳට මේක අමතක කරන්න එපා like එක like කරලම තියාගන්න ජීවිතේට අමතක වෙන විදියට දන්නේ නැති අය ඉන්න පුළුවන් ගොඩක් අය like කියලා කියන්නේ පුතේ කැමති ඒක ක්‍රියාපදයක් හැබැයි ඒක තව විදියකට භාවිතා වෙනවා නිපාත පදයක් විදිහටත් භාවිතා වෙනවා නිපාත පදයක් විදිහට භාවිතා කරද්දී ඒක වගේ කියන දහස වගේ like your mother අම්මා වගේ වාගේ අම්මා වගේ like my boyfriend මගේ boyfriend වගේ ඔන්න ගෑල් ළමයට කියන්න පුළුවන් oh you are like my boyfriend ඔයා මගේ කොල්ලා වගේ එහෙම කිව්වොත් පරිස්සම් වෙන්න උඹවත් අමාරුවේ දාන්න තමයි හදන්නේ මගේ රත්තරන් පුතේ ඒක නිසා හරියට පරිස්සම් වෙන්න අපි කිව්වොත් ගෑල් ළමෙක් වාට මෙහෙම කියන්න පුළුවන් wow you are handsome ma today you are handsome you are like my boyfriend මම කෙටියෙන් දැම්මා you are like my boyfriend එතකොට මෙතන තියෙන ඔයා කැමති මගේ boyfriend එහෙම අදහසක් නෙවෙයි මෙතන තියෙන්නේ එතන මෙතන මේ මොකද්ද මේ like කියලා කියන්නේ like my boyfriend කිව්වොත් වගේ ඔයා මගේ පිරිමි ළමයා වගේ මෙහෙම පරිස්සම් වෙන්න මෙහෙම කිව්වොත් එහෙනම් like කියන්නේ මොකද්ද මෙතන පුතේ නිපාත පදයක් වගේ කියන නිපාතය like mom කිව්වොත් අම්මා වගේ like a moon කියලා කිව්වොත් හඳක් වගේ oh you are like a moon ඔයා හඳක් වගේ darling okay එහෙම කියන්න පුළුවන් අද ඉතින් නෝල්ට එහෙම කියන්න okay just like වගේමයි like okay just like joker විහිළුකාරයෙක් වගේමයි ටිකක් දරුණුවට කියනවා වගේම විහිළුකාරයෙක් වගේමයි just like joker just like a දාමුණිය දෙපුතේ අපි මෙතනට just like a joker විහිළුකාරයෙක් වගේමයි just like a joker you are just like a joker okay just like ex-boyfriend වගේ okay ළඟට අපිට across කියන පුතේ හරහට across the road කියන පුතේ පාර හරහා across the park කියනවා park එක හරහා උද්‍යානයේ හරහට you are just like donkey ඔයා බූරුවෙක් වගේ කියලා අහලා තිනවා පුතෙක් අහලා තිනවා yes හරි පුතා you are just like බූරුවෙක් වගේමයි බං you are just like a coconut donkey okay හරි among කියනවා පුතේ යම් කිසි පිරිසක් අතර සුවිශේෂී වන එක් පුද්ගලයෙක් හෝ වස්තුවක් among කියන්නේ ගොඩක් අය ඉන්නවා ඒ ගොඩක් අය අතර විශේෂ වෙන එක් අය ගැන කතා කරද්දී පුතේ අපි among භාවිතා කරනවා අතර කියන්නේ පිරිසක් අතර among the girls කියන පුතේ ගෑනු ළමයි අතර ආකියතයි මම තමයි රජා
කෙල්ලෝ අතර I'm the king among the girls. Among the girls. මම තමයි රජා කෙල්ලෝ අතර. Among the lovers කියනවා පුතේ ආදරවන්තයෝ අතර. ආදරවන්තයෝ අතර අපි කියනවා Romeo Juliet was a greatest couple among the lovers. Among the lovers. ආදරවන්තයෝ අතර. ආදරවන්තයෝ අතර. නැත්නම් my mom and my yes, okay, no problem. And other one, among the politicians, දේශපාලඥයෝ අතර. දේශපාලඥයෝ අතර. ලක්ෂ්මන් කදිරගාමර මහත්තයා ඉතාම ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක්. දේශපාලඥයෝ අතර ලංකාවේ ලක්ෂ්මන් කදිරගාමර මහත්තයා මැරුණානේ. අපි කියන අතීත කාලෙන් කියන ලක්ෂ්මන් කදිරගාමර was a great politician among the politicians in Sri Lanka. Among ගොඩක් අය අතරින් එක්කෙනෙක් ගැන කතා කරද්දී අපි among භාවිතා කරනවා. among උච්චාරණ දන්නේ නැතිව ලියා ගන්න පුළුවන් පුතේ. among look like කියන්නේ මොකක්ද? කියන්නේ look like කියන්නේ මොකක්ද පුතේ? අහපු ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ. look like කියන්නේ කියන්නේ මොකක්ද කියලා අහන්නේ. look like කියන්නේ පුතේ පෙනුම වගේ. පෙනුම you look like a donkey. වගේ පෙනුම වගේ. okay වගේ පෙනුම වගේ කියන අදහස පුතේ එතන කියන්නේ. okay between කියන පුතේ යම්කිසි දෙයක් හෝ පුද්ගලයන් යම්කිසි දෙයක් හෝ වස්තුන් දෙකක් අතර මැද කියන අදහස. between you and me පුද්ගලයෝ දෙන්නෙක් හරි වස්තුන් දෙකක් අතර මැද තියෙන දෙයකට අපි කියනවා between කියලා. between you and me කියලා කිව්වොත් පුතේ ඔයයි මායි අතර. between you and me කියන්නේ ඔයයි මායි අතර. between 100 and 200 CI 200 අතර. between Kamal and Anil කමලුයි අනිලුයි අතර. කමලුයි අනිලුයි අතර. across කියන්නේ පුතේ හරහා හරහට. across the road පාර හරහා. across the park උද්‍යානයේ හරහා. okay among කියනවා අතර. between කියනවා දෙදෙනෙක් අතර. නම් මෙතනින් පොඩි නෝට් එකක් දාලා තියාගන්න පුතේ. among කියලා කියන්නේත් අතර තමයි. හැබැයි මේ ගොඩක් අය අතර සුවිශේෂී වන එක අයෙක්. ඒතර between කියන්නේත් අතර. හැබැයි මේ දෙන්නෙක් අතර එක්කෙනෙක්. දෙන්නෙක් අතර එක්කෙනෙක්. among කියන මේ දෙකේ විශේෂත්වයක් තියෙනවා. among කියනවා ගොඩ දෙනෙක් අතර එක්කෙනෙක් ගැන කතා කරද්දී between කියන පුතේ යම්කිසි දෙයක් යම්කිසි දෙන්නෙක් අතර සුවිශේෂී වෙන එකයි. between you and me ඔයයි මායි අතර අපි කියනවා there is no space between you and me. ඔයයි මායි අතර වෙනසක් ඔයයි මායි අතර හිඩසක් නැහැ. there is no space between you and me. ඒ කියන්නේ මොකක්ද? උන් දෙන්න බදාගෙන තමයි ඉන්න ඕනේ. ඒ කියන්නේ හිඩසක් නැහැ. there is no space between you and me. ඔයයි මායි අතර හිඩසක් නැහැ කියලා කියන්නේ. ඔයයි මායි අතර වෙනසක් නැහැ. there is no වෙනසක් නැහැ. there is no difference between you and me. ඔයයි මායි අතර වෙනසක් නැහැ. යම්කිසි දෙයක් අතරගෙන වස්තුන් දෙකක් හෝ පුද්ගලයෝ දෙකක් අතර තමයි between ගන්න. නෝට් එකක් දාගන්න මේක දෙකක් අතර. among කියන්නේ විශාල පිරිසක් ගොඩක්කින් එකක් ගැන කතා කරද්දී තමයි among පාවිච්චි කරන්නේ. among පාවිච්චි කරන්නේ. okay ඊළඟ එක පුතේ අපි බලමු with කියන්නේ පුතේ එක්ක. හැබැයි මේක ලියන භාෂාවේදී sorry කතා කරන භාෂාවේදී with කියන්නේ සමගනේ ඔයගොල්ලෝ දන්නේ. ඒක පුතේ ලියන භාෂාවේදී. හැබැයි කතා කරන භාෂාවේදී අපි භාවිතා කරන්නේ එක්ක. with කියන්නේ එක්ක. අපි කියනවා මම අම්මා එක්ක පොලේ ගියා. අපි කතා කරද්දී කියන්නේ එක්ක කියලානේ. අපි අම්මා සමග පොලේ ගියා කියලා කියන්නේ නැහැනේ කතා කරද්දී. රයිටින් වලදී අපි ගන්නවා සමග. ස්පෝකන් වලදී අපි අදහස ගන්නවා එක්ක. with අම්මා එක්ක. with my girlfriend ගෑනු ළමයා එක්ක. with my girlfriend ගෑනු ළමයා එක්ක. with a red pen මෙතන පුතේ එක්ක කියනවලා එකකින් කියන අදහස. with a red pen කියන රතු පෑනකින්. රතු පෑනක් එක්ක කියන අදහස නෙවෙයි. රතු පෑනකින් කියන අදහස. with a red pen රතු පෑනකින් කියන අදහස තමයි පුතේ මෙතන. රතු පෑනක් එක්ක කියලා කියන්න බෑනේ. රතු පෑනකින්
with a red pen. With family, පවුල එක්ක. පවුල එක්ක. ඒ කියන්නේ පවුලේ අය සමග කියන අදහස. පවුලේ අය එක්ක. with family. Okay. Within with කැටුව කියලා අදහසකුත් දාලා තිනවා. සිංහල භාෂාවේ තිනවා කැටුව. අපි මේ වචනේ එච්චර දැන් භාවිතා කරන්නේ නැහැ නේද? ඒක ඕල්ඩ් සිංහල වල තමයි කැටුව කියන අදහස තියෙන්නේ. දැන් ඒ කැටුව එච්චර ඒ වචනේ භාවිතා කරන්නේ නැහැ නේ. ඒ අදහසට මේ with එක ගන්න පුළුවන්. within කියලා කියනවා පුතේ ඇතුළතකින්. ඇතුළතකින්. අපි කියනවා within a month. මාසයකින්. මාසයක් ඇතුළත. within 5 years. අවුරුදු 5කින්. අවුරුදු 5ක් ඇතුළත. within lunch time. lunch time එක ඇතුළත. lunch time එක ඇතුළත. අපි කියනවා with කියනවා සමගනේ. without කියනවා පුතේ එක්ක කියනවා with කියනවා without කියනවා එක්කගෙන එක නැතුව නැතිව තොරව. without you කිව්වොත් ඔයා නැතිව. without vehicle කිව්වොත් vehicles නැතුව. without petrol කිව්වොත් petrol නැතුව. without love කිව්වොත් ආදරයක් නැතුව. without boyfriend කෙනෙක් නැතුව. without නැතුව තොරව. without permission කිව්වොත් permission වලින් තොරව. during කියනවා පුතේ යම්කිසි කාල පරාසයක් අතරතුර කියන අදහස. යම්කිසි කාල පරාසයක් අතරතුර. during the lunch time එක අතරතුර. during the vacation එක අතරතුර. යම්කිසි කාල පරාසයක් අතරතුර කියන්නේ පුතේ during අපි භාවිතා කරනවා. during භාවිතා කරනවා. below කියනවා පුතේ පහළ පහළට පහළින්. below ලියා ගන්න පුතේ ඔයාලගේ නෝට් එකේ පහළ පහළට පහළින් below අවශ්‍ය දේවල් highlight කරගන්න. below my knee දන හිසට පහළ. මගේ දන හිසට පහළ. below my knee මගේ දන හිසට පහළ. below the paragraph ඡේදයට පහළ. ඡේදයට පහළින්. below before කියනවා පුතේ before කියනවා පෙර කලින්. පෙර before කියන්නේ පෙර කියන අදහස ලියන ඉංග්‍රීසි වලදී හැබැයි කතා කරද්දී අපි ඔක් ගන්න කලින් කියලා. before meal කෑමට කලින්. before you ඔයාට කලින්. I came here before you මම මෙතෙන්ට ආවේ ඔයාට කලින්. before පෙර කලින්. after කියන පුතේ පස්සේ පසුපස පසුව after lunch time කිව්වොත් lunch එකෙන් පස්සේ. after this month කියලා කිව්වොත් මේ මාසෙන් පස්සේ. after 12 days දවස් 12කින් පස්සේ. after 12 lectures දේශන 12කින් පස්සේ. after 12 lectures you have to face an exam grammar test. දවස් දේශන 12කින් පස්සේ ඔයාට එක්සෑම් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. after මේ පුතේ ගොඩක් වෙලාවට මේක ගහලා තියෙනවා before after මේ බෙහෙත් ගන්න කොළවල තුණ්ඩුවල එහෙම පුතාලගේ බෙහෙත් දාලා තියෙන කවර වල මොනවද මේක ගහලා තියෙනව නේද? before after පෙර කලින්. පෙර කලින් පස්සේ පසුව. කලින් පසුව කියන අදහස. okay before after පෙර පසු. about කියනවා පුතේ ගැන පමණ. about කියනවා පුතේ ගැන පමණ. about you කිව්වොත් ඔයා ගැන. about mom කිව්වොත් අම්මා ගැන. about my girlfriend කිව්වොත් මගේ ගෑනු ළමයා ගැන. about vehicle කිව්වොත් වාහන ගැන. about Sri Lanka කිව්වොත් ලංකාව ගැන. about කියන පුතේ ගැන. ඒ වගේම පමණ ගැන අදහසක් තියෙනවා පුතේ. පමණ. about කියන අදහසේ පමණ කියන අදහසත් ගැබ් වෙලා තියෙනවා. from කියනවා පුතේ ගෙන් සිට ඉඳන් පටන්. ඔය අවස්ථා ඔක්කොම තියෙනවා. ගෙන් සිට ඉඳන් පටන්. from goal කියනවා පුතේ ගාල්ලේ සිට. from goal ගාල්ලේ ඉඳන්. from 14 to 18 from 16 to 19
from 10 to 12 ඒ වගේ from 14 to 18 එතකොට from 10 to 12 වගේ තමට අංකයක් කියද්දිත් 14 සිට 18 සිට from ගෙන් සිට ඉඳන් පටන් from teacher ගුරුතුමාගෙන් from teacher ගුරුතුමාගෙන් from ගුරුතුමාගෙන් I received a gift from teacher මට ලැබුණා තෑග්ගක් ගුරුතුමාගෙන් from අම්මගෙන් from mom තාත්තගෙන් from dad okay ඊළඟට අපි ගන්නවා පුතේ under කියලා කියනවා පුතේ යට under කියන්නේ යට විතරක් නෙමෙයි පුතේ අපි කියනවා තව අදහසක් යටතේ 14 සිට 18 දක්වා කියලා කියන්නේ කොහොමද කියලා තියෙනවා 14 සිට 18 දක්වා from 14 to 18 teen under කියන පුතේ යටතේ අපි කියනවා under කියනවා ගොඩක් වෙලාවට යට විතරක් නෙමෙයි පුතේ යටතේ අපි කිව්වොත් under the teacher කිව්වොත් ගුරුවරයා යට නෙවෙයි ගුරුවරයා යටතේ under the bed and the යටතේ නෙවෙයි and යට අපි මේ දවස්වල නිතරම කියනෝනේ සැකකරුව පස් දිනක අත්අඩංගුවට අරගෙන නිරෝධායන නීතිය යටතේ කියලා කියන යටතේ under the quarantine law නිරෝධායන නීතිය යටතේ under the emergency law හදිසි නීතිය යටතේ under කියලා කියන්නේ යට විතරක් නෙවෙයි යටතේ කියන අදහසක් තියෙනවා පුතේ underneath කියන පුතේ යටපැත්ත underneath කියන under කියන්නේ යට underneath කියන පුතේ යටපැත්ත කියන අදහස underneath the door දොරේ යටපැත්ත දොරේ අනිත් පැත්ත කියන අදහස underneath his coat ඔහුගේ coat එක ඇතුල් පැත්ත about කියන පුතේ පමණ කියන අදහස ඒ වගේම අර වෙලා at about පමණ වෙලාවක් ප්‍රකාශ කරන්න තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ at about අපි කියන පුතේ මේක at about 2:45 at about 3:30 at about 2:55 ඔයාලා වගේ පුතා කැමති වෙලාවක් පමණ කියලා කියද්දි at about අපි පාවිච්චි කරනවා at about exam එක writing එකක්ද කියලා අහලා තිනවා yes grammar test එක writing එකක් spoken exam එක interview එකක් online interview එකකට face කරන්න වෙනවා exam දෙකක් තියෙනවා පුතාලා ඔයගොල්ලෝ දන්නවා අපි introduction එකේදී කිව්වා final exam එක exam දෙකක් grammar test එක writing එකක් ඒ වගේම speaking වලදී අපි ගන්න පුතේ ඔයාලගෙන් interview එකක් හරි බලමු since කියලා ගන්නවා පුතේ since සිට පටන් since childhood ළමා කාලේ සිට since Monday සඳුදා ඉඳන් since 2012 2011 2010 2010 ඉඳන් 2012 ඉඳන් සිට පටන් ඉඳන් කියලාත් අපි ගන්නවා පුතේ සිංහලෙන් අපි කතා කරනවා ඉඳන් 2012 ඉඳන් ගොඩක් වෙලා සමහර කඩවල ගහලා තින්නේ since 2005 to 2012 since 2020 සිට පටන් ඉඳන් කියලාත් ගන්න පුළුවන් හිටන් කියලා ගන්න එපා okay bye කියන අපේ විත කොට කල මගින් විසින් වන විට ගොඩක් අදහස් තියෙනවා මේ bye කියන එකේ අපි ගත්තා bye the teacher ගුරුවරයා විසින් ගුරුවරයා මගින් bye today අද වෙන විට bye next day ඊළඟ දවස වෙන විට ඊළඟ දවස වෙන විට
yes at about කියන්නේ පමණ විතර කියලා ගන්න බැරි දහන. ඔව් very good පුතා නියමයි. at about කිව්වම විතර කියන දහසක් ගන්න පුළුවන්. at about 10 o'clock 10ට විතර කියන දහසක් ගන්න පුළුවන්. okay thank you පුතා. for කියනවා පුතේ සඳහා උදෙසා තිස්සේ. සඳහා උදෙසා තිස්සේ ගොඩක් අදහස් තියෙනවා සඳහා උදෙසා තිස්සේ වෙනුවෙන් මේ හැම එකකටම for කියන දහස භාවිතා කරන්න පුළුවන්. for my family මගේ පවුල උදෙසා මගේ පවුල වෙනුවෙන්. for learning English ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා. for learning English. for 5 years අවුරුදු 5ක් තිස්සේ. for the nation ජාතිය වෙනුවෙන්. නැත්නම් ජාතිය උදෙසා. නම් for කියන එකේ පුතේ අදහස් ගොඩයි. සඳහා උදෙසා තිස්සේ වෙනුවෙන් මේ හැම එකක්ම පුතේ භාවිතා කරන්න පුළුවන් අපට. through කියනවා පුතේ තුලින් මැදින්. through කියනවා පුතේ තුලින් මැදින්. through the jungle කැලේ තුලින් නැත්නම් කැලේ මැදින්. through the lesson පාඩම මැදින් නෙවෙයි පාඩම තුලින්. through the jungle කිව්වොත් කැලේ මැදින්. through the lesson කිව්වොත් පාඩම මැදින් නෙවෙයි පාඩම තුලින්. behind කියනවා පුතේ පස්සෙන් නැත්නම් පසුපසින්. behind him ඔහුට පිටුපසින්. behind the bus එකට පිටුපසින්. behind කියනවා පස්සෙන් කියන අදහස. in front of කියනවා පුතේ ඉදිරිපිට නැත්නම් ඉස්සරහා. ඉදිරිපස ඉදිරිපිට ඇලිරක් ගහලා ලියාගන්න පුතේ ඉස්සරහා. කතා කරද්දී අපි කියනවා ගේ ඉස්සරහා බැංකුව ඉස්සරහා. in front of the bank බැංකුව ඉදිරිපිට. in front of the bank බැංකුව ඉදිරිපිට. in front of the university එක ඉදිරිපිට. විශ්වවිද්‍යාලය ඉදිරිපිට. in front of ඉදිරිපිට පුතේ ඉදිරිපිට කියලා කියන්නේ කොහමද? in front of. around කියනවා පුතේ වටා around the world ලෝකේ වටා. around the island මේක ඉස්ලන්ඩ් නෙමෙයි කියන්නේ මේක පුතේ island කියලා කියන්නේ. around the island දූපත වටා. මම මතකයි ඉස්සර සිරස ටීවී එකේ නිවුස් ගියා විදේශ පුවත් යන්නේ 1992 around the world තප්පර 99ක් ලෝකේ වටා. තප්පර 99න් ලෝකේ වටා නිවුස් ලබා දෙනවා. ඒකට ඒගොල්ලෝ කිව්වේ ඒකට නම තමයි 1992 තප්පර 99ක් around the world ලෝකේ වටා. okay around me කිව්වොත් මා වටා. like next to අල්ලපු නැත්නම් අසල අල්ලපු ගෙදර. අපි අල්ලපු ගෙදරට කියන පුතේ next door කියලා. next to දාන්නේ අල්ලපු ගෙදරට කියනවා අපි next door. දන්නේ නැති එලියා ගන්න අල්ලපු ගෙදරට කියන්නේ next to දාන්නේ next door අල්ලපු ගෙදර. next door. gym එක අසල next to the gym. next to the gym. next to the mosque. පල්ලිය අසල මුස්ලිම් පල්ලිය අසල. next to the cinema කිව්වොත් සිනමා ශාලාව අසල. next to the farm කිව්වොත් farm එක අසල. ළඟට off කියනවා පුතේ පිටත ඉවත අක්‍රිය කරනවා නැත්නම් අක්‍රිය වහනවා. off the road කිව්වොත් පුතේ පාරෙන් ඉවතට පාරෙන් පිට කියන අදහස. පාරෙන් ඉවතට lot of කියලා කියන්නේ පුතේ ගොඩක් කියන අදහස. මෙසේජ් එකක් දාලා දෙන lot of කියන අහල් තිනවා. off the road කියන පුතේ පාරෙන් ඉවතට. සමහර වල වාහන වල ගහලා දිනවා off the road කියන පුතේ කියන්නේ ඒ වල අතුරු පාරවල වල කැලෑ පාරවල වල මඩ ගොඩවල වල ඕන තැනක යන්න පුළුවන්. off road කියන පාරෙන් එළියේ. එන මඩ පාරවල් වතුර පාරවල් කැලේ අඩි පාරවල් හැම තැනකම යන්න පුළුවන් ඒ වාහන වලට. off road. off peak කියන පුතේ මුදුන. off peak කියන පුතේ මුදුනින් නිවත. අර off peak data කියලා කියන්නේ. කියන්නේ off peak කියනවා වැඩි වෙලාවක් මුදුනත වෙලාව. හැමෝම භාවිතා කරන වෙලාවට කියනවා peak කියලා. off peak කියලා කිව්වොත් අර භාවිතයේ අඩු වෙලාවල්. off peak කියන පුතේ එතකොට ඒ කියන්නේ peak මට්ටම. ඒ කියන්නේ සීසන් එකෙන් තොර. සීසන් කියලා කියනවා කාල සීමාව. off season කියනවා
කෙනෙකුට ඒක සීසන් එක නෙවෙයි කාල සීමාව නෙවෙයි කියන අදහස. ස්විච් ඔෆ් කියලා කියනවා ස්විච් එක වහන්න. ස්විච් එක අක්‍රිය කරන්න. මේ ඔෆ් එක පුතේ යම්කිසි නාම පද දෙකක් එකිනෙකට සම්බන්ධ කරන ගන්න පදයක් පුතේ. මේකට සිංහල තේරුමක් අපිට ගන්න බෑ. මේකට සිංහල තේරුමක් ගන්න බෑ. අපිට අපි කියනවා University of Colombo. University of Colombo කියනවා පුතේ කොළඹ විශ්වවිද්‍යාලය. කොළඹ විශ්වවිද්‍යාලය University of Colombo. ලංකා බැංකුව Bank of Ceylon. පුතේ ලංකාවට අපි ඉස්සල්ලා කිව්වේ සිලෝන් කියලා. අපේ The Ceylon Kingdom English Academy වගේ ලංකාවට පුතේ අතීතයේ කිව්වේ අතීතයේ කියන්නේ 1972ට කලින් කිව්වේ සිලෝන් කියලා. එතකොට ලංකා බැංකුවට අපි ඉංග්‍රීසියෙන් තාමත් කියලා කියන තාමත් අපි භාවිතා කරන්නේ සිලෝන් කින්ඩම්. sorry අපි කිව්ව සිලෝන් කින්ඩම් කියලා අපි අපේ ආයතනයට අපි භාවිතා කරන නම සිලෝන් කියලා කියන්නේ පරණ නම. ශ්‍රී ලංකාවේ අතීතයේ භාවිතා කරපු නම 72ට කලින් භාවිතා කරපු නම. ලංකා බැංකුව තාමත් භාවිතා කරන්නේ සිලෝන්. අපි කියනවා ලංකා බැංකුවට කියනවා Bank of ලංකා කියලා කියන්නේ නැහැ. Bank of Ceylon. එතකොට මේ ඔෆ් එක භාවිතා කරන්න පුතේ මේ bank කියන සහ Ceylon කියන නාම පද දෙක එකතු කරන්න. Name of the village. Name කියනවා නම, the village කියනවා ගම. ගමේ නම. Name of the village. ඔෆ් එක භාවිතා කරනකොට පුතේ නාම පද දෙකක් මෙන්න මේ වගේ එකතු කරන්න පුළුවන් මේ ඔෆ් එකෙන්. ඔෆ් එකෙන්. Name of the village. Okay, next one above. Above කියනවා පුතේ ඉහළ. above කියනවා ඉහළ. above link. touch above the link. touch කරන්න ඉහළ link එක. touch above the link. above කියන පුතේ ඉහළ. above the paragraph. read above the paragraph. කියවන්න ඉහළ paragraph එක. කියවන්න ඉහළ paragraph එක. outside කියන පුතේ පිටත. outside කියන පුතේ පිටත. outside the country. outside the country. රටින් පිට. රටින් පිටට. outside the class. පන්තියෙන් එළියේ. පන්තියෙන් පිට. එළියේ කියලා ගන්නත් පුළුවන් පුතේ. මෙතන outside කියන පුතේ එළියේ. පිටත ඒ වගේම ඇලිරක් ගහලා ලියා ගන්න එළියේ. outside the country කියලා කිව්වොත් රටින් පිට. outside the house කිව්වොත් නිවසෙන් පිටත කියන අදහස. එළියේ කියන අදහස. okay. until නැත්නම් till මේ දෙකම එකයි until till. until කියන ගත්තොත් ටික formal till කියලා ගත්තොත් informal නැත්නම් ගරු සරුවද කතා කරද්දී අපි till ගල් until භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නැත්නම් කතා කරද්දී till භාවිතා කරන්න පුළුවන්. until till මේ දෙකේ අදහස තමයි පුතේ තුරු තෙක්. තුරු තෙක්. until my death කියලා කිව්වොත් මගේ මරණය තෙක්. මගේ මරණය තුරු මම මැරෙන තාක් දක්වා කියන අදහස. මම මැරෙන තාක් තුරු. until you love me ඔයාමට ආදරය කරනකම්. until you love me ඔයාමට ආදරය කරන තුරු. තුරු තෙක් මම කියන ඔයා නැගිටින තෙක්. ඔයා නැගිටින තෙක්. ඔයා බත් කනකම්. ඔයා ජීවත් වෙන තෙක්. ඔයා මැරෙන තෙක්. මැරෙන තුරු. නම් පුතේ until තමයි භාවිතා කරන්න ඕනේ. beyond කියනවා පුතේ ඔබ්බෙන්. beyond the river ගඟට ඔබ්බෙන්. ගඟට ඔබ්බෙන්. beyond the river. beyond the forest වනාන්තරයට ඔබ්බෙන්. වනාන්තරයට ඔබ්බෙන්. over කියනවා පුතේ ඉහළ උඩින් එතර අවසානයේ. over අපි over the moon හඳට උඩින් හඳට ඉහළින්. ඒ over the fence වැටට උඩින් වැටට ඉහළින්. over කියලා කියන තව පුතේ අවසානයටත් over කියලා කියනවා. අවසානයටත් over කියලා කියනවා. ඒ වගේම පන්දු වාරයටත් over කියලා කියනවා. over. okay එහෙනම් බලන්න පුතේ මේ පූසා ඉන්න තැන. පූසා ඉන්නවා මේ පෙට්ටිය ඇතුලේ. අපි කියනවා in. පූසා ඉන්නවා උඩ on. පූසා ඉන්න මේ දෙකක් අතරේ between. දෙකක් අතරේ ආ ඉන්නේ between. පෙට්ටි ගොඩක් අතර මැද්දේ ආ ඉන්නවා among. උඩින් පෙට්ටියට උඩින් ඉන්නවා over. පෙට්ටියට විරුද්ධ පැත්තේ ඉන්නවා opposite. පෙට්ටිය යට ඉන්නවා under. පෙට්ටිය යට ඉන්නවා under. පෙට්ටිය ඉස්සරහා ඉන්නවා in front of. පෙට්ටියට පිටිපස්සෙන් ඉන්නවා behind. පෙට්ටිය අසලින් ඉන්නවා next to. එතකොට බලන්න නිපාත පද භාවිතයේ මේ place එකක් තමන් ඉන්න place එකක් ගැන හරියටම කියන්න in on at කියන නිපාත පද භාවිතා කරන්න පුළුවන්. yes on behalf of කෝ කියලා දාලා තියෙනවා on behalf of
yes on behalf of slide එකේ හැලිලා නේද පුතේ yes on behalf of හැලිලා පුතේ on behalf of කියනවා පුතේ අපි වෙනුවෙන් කියන අදහස on behalf of කියන පුතේ අපි යම් කිසි දෙයක් වෙනුවෙන් මොනවා හරි දෙයක් වෙනුවෙන් මම කරන්නේ මොනවා හරි දෙයක් කරනවා තව කෙනෙක් වෙනුවෙන් කවුරු හරි වෙනුවෙන් දැන් ඔන්න කියනවා අද මම අසනීප වෙලා මම අපේ ටීචර් කෙනෙකුට ක්ලාස් එක කරන්න කියලා මම බාර දෙනවා චතුරිකා ටීචර් හරි නැත්නම් නවීන් සර්ට හරි භාග්‍ය මිස්ටර් හරි මම ක්ලාස් එක බාර දෙනවා අද ක්ලාස් එක කරන්න කියලා. එතකොට කියනවා ටීචර් අවල කියයි today I am going to teach you on behalf of Dulan sir. අද මම උගන්වන්න යන්නේ ඔයාලට දුලාන් සර් වෙනුවෙන්. දුලාන් සර් වෙනුවට. දුලාන් සර් වෙනුවෙන්. දුලාන් සර් වෙනුවට. වෙනුවෙන් on behalf of. On behalf of. වෙනුවෙන් වෙනුවට. On behalf of my parents. I would like to thank for on behalf of my children. මං ස්තුති කරන්න කැමතියි ඔයාට සර් මගේ ළමයි වෙනුවෙන්. මම ස්තුති කරන්න කැමතියි the Ceylon Kingdom English Academy එක වෙනුවෙන්. මම ගොඩක් වෙලාවට කියනවා මං ඔයාලව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා Ceylon Kingdom English Academy එක වෙනුවෙන්. the Ceylon Kingdom English Academy එක කියන්නේ academy අපේ staff එක හැමෝම වෙනුවෙන් මම ඔයාලව පිළිගන්නවා. I warmly welcome උණුසුම්ව පිළිගන්නවා. I warmly welcome all of you හැමදෙනාමම on behalf of the Ceylon Kingdom English Academy. Ceylon Kingdom English Academy එක වෙනුවෙන් තමයි ඔයාලව පිළිගන්නේ. වෙනුවෙන් තමයි ඔයාලව පිළිගන්නේ. Okay? Okay, that's good. Today my lesson is over. Then last time yes. Dan කියන පුතේ වඩා කියන අදහස. Dan කියලා කියනවා පුතේ Dan කියන්නේ වඩා. වඩා Dan කියනවා වඩා කියන අදහස. Okay, today my lesson is over. ආගේ homework තමයි පුතේ මෙන්න මේ නිපාත පද භාවිතා කරලා මේ ටියුට් එකේ තියෙන නිපාත පද භාවිතා කරලා ඒ වගේම ක්‍රියාපද yes side එක no side එක ඔය model verb වල ඔය හැම දෙයක්ම භාවිතා කරලා වාක්‍ය ගොඩනගන්න පුළුවන්. හැබැයි ඒ හැම වාක්‍යයකම නිපාත පදයක් on at in beyond over under on behalf of ඔයගේ හැම වාක්‍යයකම අනිවාර්යයෙන්ම මේ වගේ මොනවා හරි නිපාත පදයකුත් අන්තර්ගත විය යුතුමයි. එහෙනම් අද පාඩම තමයි වගේ නිපාත පද. ඒනවා අද වාක්‍ය ලියන්න යද්දී නිපාත පද ආයි වරද්දන්න බෑ. එහෙනම් ක්‍රියාපද තියෙන පැත්තෙන් සහ ක්‍රියාපද නැති පැත්තෙන් මැජික් ටේබල් එකේ වාක්‍ය 20ක් හදන්න පුළුවන් පුතාලට. හැබැයි එහි අනිවාර්යයෙන්ම නිපාත පද සඳහන් විය යුතුයි. නිපාත පද සඳහන් විය යුතු නිපාත පද තියෙන්නම ඕනේ. ඒක තමයි වාගේ ලෙසන් එක. වාගේ homework එක. නම් පුතේ ඔයාලගේ හෙට දවසේ වාගේ homework day එක හෙට දවසේ රෑ 10ට කලින් homework දාන්න. එහෙම හෙට දවසේ රෑ 10ට කලින් දාන ඒවා තමයි අනිද්දා බලලා ක්ලාස් එකට කලින් එවන්නේ. හෙට රෑ 10ට කලින් 10ට පස්සේ දාන ඒවා වෙලාවට ලැබෙන එකක් නැහැ. මොකද ටීචර්ස්ලට අනිත් ක්ලාසස් වල homework බලන්න තියෙන හින්දා ඔයාලට වෙන් කරලා තියෙන හෙට රෑ 10ට කලින් ඔයාගේ homework ටික කරන්න. අද කරලා අදම දැම්මත් හරි. නැත්නම් හෙට දවසේ කොහොම හරි භාවිතා කරලා හෙට දවසේ රෑ 10ට කලින් homework ටික ටීචර්ස්ලට දාලා තියෙනවා. ඒතකොට අනිද්දා වෙද්දී අනිවාර්යයෙන්ම ටීචර්ස්ලා homework දායි. හැබැයි අනිද්දා උදේ දාලා අනිද්දා හවස වෙද්දී ටීචර්ස්ලාගෙන් homework ඉල්ලන්න එපා. මොකද නැත්නම් ටීචර්ස්ලාගේ එයාලගේ schedule හදපු schedules වෙනස් වෙනවනේ. Okay, අද lesson එක කොහොමද කියලා චූටි message එකක් දාලා තියන්න. අද පාඩම තේරුණාද කියලා message එකක් දාන්න. පුතාලට ඒ වගේම අද මොන හරි අලුතෙන් දෙයක් ඉගෙන ගත්තදත් කියලා ඔයාගේ comment එකක් දාන්න පුළුවන්. ඔයාගේ අද class එක ගැන කොහොමද කියලා. Okay, hari. Now my time is over. My time is over, and my lesson also over. Now, if you have some problem, if you have problems, if you want to ask some questions from me, now you have time. And those who want to leave from the class, now you have time to leave. And if you want to ask some questions, now you have time to ask questions from me. I am ready to support you. හරි මම සූදානම් ක්ලාස් එකකින් යන්න පුළුවන් පුතාලට. ඒ වගේම මොන හරි ගැටලුවක් තියෙන අය ඉන්නව නම් ක්ලාස් එකකින් ඉඳලා මගෙන් ප්‍රශ්නයට උත්තර ලබාගෙන ක්ලාස් එකකින් ලොග් වෙන්න පුළුවන්. මම සූදානම් පුතාලට ක්ලාස් එක අවසන් වෙන තෙක් පුතාලගේ ප්‍රශ්න වලට උදව් කරන්න, ප්‍රශ්න අහන්න නම් අහන්න මම හෙල්ප් කරන්නම් පුතාලගේ ප්‍රශ්න වලට. ඒ වගේම අද මොන හරි අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් පොඩි මැසේජ් එකකුත් දාලා යන්න.
මෙන්න මේ දේ දන්නේ නැහැ මෙන්න මේ දේ අද ඉගෙන ගත්තා කියලා පොඩි ටෙක්ස්ට් එකක් දාලා යන්න. අද පාඩම අද ලෙසන් එක කොහොමද කියලා පොඩි ටෙක්ස්ට් එකක් දාලා යන්න කියලා ඉල්ලීමක් කරනවා. Okay. Today my duty is over. I did my level best. So what you feel, please put a message about today lesson. Now you have time to ask question. Then පුළුවන් පුතේ නම් okay, have a good day. Bye bye. අහලා තිනවා පුතේ ප්‍රශ්නයක්. underneath his coat කියන්නේ තේරුම මොකද්ද? coat කියලා කියන්නේ පුතේ coat එක logo කබාය ඇතුල් පැත්තේ. දැන් අපි ගො t-shirt එක කියලා collar එක ගත්තොත් underneath the collar එක යට පැත්තේ. දැන් අපි ගො coat එක ඇතුල් පැත්තේ කියලා කිව්වොත් underneath the coat එක ඇතුල් පැත්තේ. Okay. මේ ටියුට් ටික WhatsApp එකට දානවද කියලා අහලා තිනවා පුතේ. ටියුට්ස් පුතාලා ටියුට් ලැබිලා ඇති. පුතා පාඨමාලාවට ලියාපදිංචි නම් පස්සේ ටියුට් එවනවා. ඒතකොට ඒ ටියුට්ස් වල තමයි මේ නිපාත පද ටියුට් එක තියෙන්නේ. today lesson is well කියලා දාලා තිනවා. දුන්න කොළ පොත්වල අලවන්න ඕනද නැහැ. පොත්වල කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පොත්වල අලවන්නත් පුළුවන්. නැත්නම් පුතාලා වෙනම ටියුට් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. no problem. The on mandu on the bed. The එන්නේ කොහොමද කියලා අහලා තිනවා. පුතේ අපි උගන්වනවා ඉස්සරහට සහ the භාවිතා කරන හැටි අපි කියලා දෙනවා පුතාලට. අලුත් O level course එකක් පටන් ගන්න කවද්ද කියලා අහලා තිනවා. අපි දැනට නම් O level course එකක් අලුතෙන් ස්ටාර්ට් කරන බලාපොරොත්තු තාම නැහැ පුතේ. අපි බලමු අපි හැමෝත් ඉදිරියට දැනුම් දෙන්නම්. Today I learned a new sentences. Good night sir. homework කොච්චරද කියලා අහලා තිනවා. homework පුතේ example 20ක් හදන්න ඕනේ මේ නිපාත පද භාවිතා කරලා. behind him කියනවා පුතේ ඔහුට පසුපසින්. ඔහු him. thanks sir, today lesson is good. Okay, thank you so much. just නිකමට කියලා කියන්න පුළුවන් දහලා දිනවා. අපි කියනවා just නිකන් just said නිකමට කිව්වේ. just joke විහිළුවක් විතරයි. ඒ වගේ I just came මේ දැන් ආවේ. just වල පුතේ අදහස් ගොඩක් තියෙනවා. I just said මම නිකමට කිව්වේ. okay, අවස්ථා භාවිත කරන්න පුළුවන් පුතේ. පාඩම් කරන්න ඕන ටියුට්ස් මොනවද අහලා තිනවා. ටියුට්ස් 5ක් දීලා තියෙනවනේ පුතාලට. ඒ ටියුට්ස් 5ම පාඩම් කරගන්න ඕනේ. just stay කියන එක හරිද සර්? just stay කියන්නේ just stay කියන එක රැඳී සිටින්න කියන නිකන් තදින් කියනවා වගේ අදහසක් කියන්න පුළුවන් පුතේ. රැඳී සිටින්න කියලා අදහස. stay.
ඕකේ එහෙනම් තව ගැටලු නැහැ කියලා මම හිතනවා. එහෙනම් ගැටලු නැත්තම් පුතේ අපි අද ක්ලාස් එක නතර කරමු. after 12 days exam එක ගැන මට ක්ලියර් නැහැ. හරි තව දවස් 12කින් පස්සේනේ පුතේ එක්සෑම් එක තියෙන්නේ. දැම්ම බය වෙන්න එපා. ඕකේ ඒකේ වෙලා අපි ඒ ලඟ වෙද්දි කියන්නම් දැම්ම වොරි වෙන්න එපා. for the nation තේරුම මොකක්ද අහලා තියෙන for the nation කියන පුතේ ජාතිය වෙනුවෙන් ජාතිය උදෙසා. ඕකේ එහෙනම් ඒ වගේම අපි අද ක්ලාස් එක මෙතනින් නතර කරමු. පුතාලා ක්ලාස් එකට ලොග් වෙද්දී අපි කිව්වා වගේ වාගේ ලියාපදිංචි අංකය භාවිතා කරන්න කියලා ඉල්ලීමක් කරනවා නැවතත්. මොකද අපේ මුල් ටිකේ රෙකෝඩ් එක කට් වෙච්ච හින්දා පොඩි ගැටලුවක් එන්න පුළුවන්. ඊළඟ දවසේ ක්ලාස් එකට ලොග් වෙද්දී ඔයාලගේ ලියාපදිංචි අංකය සහ නම භාවිතා කරන්න කියලා ඉල්ලීමක් කරනවා අනිවාර්යයෙන්ම. මොකද අපි ඔයාලගේ අනන්‍යතාවය තහවුරු කරගන්න ඕනේ ක්ලාස් එකට ලොග් වෙද්දී. නැත්නම් පොඩි ගැටලු මතු වෙන්න පුළුවන් ඔයාලා ක්ලාස් එකේ වාගේ ක්ලාස් එකට බාධා වෙන්න පුළුවන්. හිරිහැරෙන්න පුළුවන්. ඒක නිසා ලියාපදිංචි අංකය සහ ඔයාගේ නමේ කොටසක් ක්ලාස් එකට ජොයින් වෙද්දී ඇතුළත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙම ලියාපදිංචි අංකය භාවිතා කරන්නේ නැතුව ක්ලාස් එකට එන අයට ක්ලාස් එකට ලොග් වීමේ අවකාශය නැති වෙන බවත් කරුණාවෙන් සලකන්න කියලා ඉල්ලීමක් කරනවා. Okay, today my duty is over. Now I'm going to take off. Have a good day, my dear all. Good night.